Morning and අපි දැන් පටන් ගන්නේ physiology third semester එකේ excretion component එක. physiology කියන එකේ systems හතරක්යි බලනවා. excretory system, reproductive system, endocrine system, ඔය nervous system එකයි. එකෙන් අපි පළවෙනිටම කතා කරන්නේ excretory system එක ගැන. excretory system එක ගත්තම ඒකට functional organ එක තමයි kidney එක. kidney එකේවත් රුක්කය. රුක්කේ ඕගන් ෆංක්ෂනල් ඕගන් එක ඒක වුණාට ෆංක්ෂනල් යුනිට් එක හෙවත් කෘත්‍යමය ඒකකය වන්නේ රුක්කාණුව. හෙවත් නෙෆ්‍රන් එක. නෙෆ්‍රන් එකක් කියන්නේ ටිබියුල් එකක්. ක්ලෝස් ටිබියුල් එකක්. ක්ලෝස් ටිබියුල් එකේ ප්‍රොසෙසස් තුනක් වෙනවා. ප්‍රොසෙසස් තුනක් වෙලා තමයි අපි කියන්නේ යූරින් ෆෝමේෂන් වෙනවා කියන්නේ. ඒ ප්‍රොසෙසස් තුන කියන්න කලින් මම ඉස්සෙල්ලාම එක්ස්ප්ලেইন කරන්න මොකද්ද මේ කිඩ්නි එකේ තියෙන නෙෆ්‍රන්ස් වල ටයිප්ස් කියලා. නෙෆ්‍රන් එකෙන් කරන්නේ කෙලිම යූරින් ප්‍රොඩක්ෂන් ඇන්ඩ් එක්ස්ක්‍රීෂන්. අපිට එක්ස්ක්‍රීෂන් ඕනේ බොඩි එකේ තියෙන පරිවෘත්තයෙන් හදන අනවශ්‍ය සංඝටක අනවශ්‍ය කම්පෝනන්ට් ඉවත් කරන්න බොඩි එකෙන් ඒකෙන් සමස්ථිතිය මේන්ටේන් කරන එක. සමස්ථිතිය කියන්නේ නියත අභ්‍යන්තර පරිසරයක් මේන්ටේන් කරන එක. ඊට පස්සේ නෙෆ්‍රන්ස් වර්ග දෙකක් ගැන මම කතා කරනවා. කෝටිකල් නෙෆ්‍රන්ස්, ජක්ස්ටාමෙඩලරි නෙෆ්‍රන්ස්. මෙන්න මේ පින්තූරයෙන් පෙන්වනවා තියෙන නෙෆ්‍රන්ස් වර්ග දෙක. put on my laser pointer. juxta කියන එකෙන් ලැටින් වලින් කියන්නේ junction හෙවත් just next to වගේ. ඊට පස්සේ juxtamedullary කියනකොට just next to the medulla කියන එක. anatomy වල කරනවා kidney එකේ අපි histological cross section එක වෙදෙනවා outer cortex inner medulla. cortical nephrons වල මේ අපි nephron එක ගත්තොත් කෑලි දෙකට මේන් බෙදෙනවා. එකක් බවුමන්ස් කැප්සියුල් එකයි එහෙවත් ග්ලොමරියුලස් එක උයි යුරිනිෆෙරස් ටිබියුල්ස් එක. මේ ටිබියුල්ස් ඔක්කොම කලෙක්ටින් ඩක්ට් එකට සෙට් වෙන එක. ඊට මෙන්න මේ ඩිෆරන්ස් දෙක තමයි අපි ඉස්සෙල්ලාම බලන්නේ. කෝටිකල් නෙෆ්‍රන්ස් වල බවුමන්ස් කැප්සියුල් එක තියෙන අවුටර් කෝටෙක්ස් එකේ. ජක්ස්ටාමෙඩලරි ඉනර් කෝටෙක්ස්. කෝටිකල් නෙෆ්‍රන්ස් වල බවුමන්ස් කැප්සියුල් එක පොඩි මේකේ ලොකුයි. අපිට පේන ලූප් ඔෆ් හෙන්ල මේ වල ගොඩාක් දිගයි. ජක්ස්ටාමෙඩලරි වල. ඒ අතර එෆරන්ට් ආටීරියෝල් එක මෙතන පේන පෙරිටිබියුලර් කැපිලරීස් කියලා කියන්නේ. ඒ මෙහි කියන්නේ වාස රෙක්ටා. රෙක්ටස් කියන්නේ ස්ට්‍රේට්, වාස කියන්නේ වෙසල්ස්. පර්සන්ටේජ් එක හැටියට ගත්තොත් වැඩියම කිඩ්නි එකේ තියෙන්නේ කෝටිකල් නෙෆ්‍රන්ස්. ඊට පස්සේ මම කලින් කතා කරා යූරින් ෆෝමේෂන් එකේ ස්ටෙප්ස් ගැන. මේන් ස්ටෙප්ස් තුනක් තියෙනවා. පළවෙනි එක ultrafiltration එකත් පෙරණ. දෙවෙනි එක selective tubular resorption. කියන්නේ ටිබියුල්ස් හරහා ෆීඩ් එක ෆ්ලෝ කරනකොට එයාවල තියෙන එක එක සංඝටක සහ ජලය selectively reabsorb වෙනවා, ප්‍රතිශෝෂණය වෙනවා. තුන්වෙනි එක selective tubular secretion. ටිබියුල්ස් හරහා ෆ්ලුයිඩ් එක ෆ්ලෝ කරනකොට සමහර වෙලාවට එළියෙන් කිඩ්නි එකට secrete කරනවා substances. දැන් අපි කතා කරනවා ඒක පළවෙනි ස්ටෙප් එක ගැන. පළවෙනි ස්ටෙප් එක ultrafiltration. ultrafiltration වෙන්නේ glomerular filtration membrane කියන එක. මේක නිකන් පෙරණයක් වගේ රුධිර ප්ලාස්මාව පෙරණ. Basically you call it the membrane through which fluid passes from the glomerular capillary ගුච්චික කේශනාලිකාවේ ඉඳන් බවුමන් ප්‍රාවරයේ අවකාශයට බවුමන්ස් capsular space. මේක layers තුනක් තියෙනවා. දැන් මම ඉස්සෙල්ලා කිව්වා මේක ග්ලොමරියුලස් එක ඉඳන් බවුමන්ස් කැප්සියුල් එකට යන්නේ කියලා. ඒතර බවුමන්ස් කැප්සියුල් එකේ අපිච්ඡේදයක් තියෙනවා. මේක අර ඉනර් ලේයර් එක. ඊට අමතරව මේකෙත් අපිච්ඡේදයක් තියෙනවා. මේක බ්ලඩ් වෙසල් යන්නේ එන්ඩෝතීලියම් එකක් තියෙනවා. ඊට අමතරව මේ දෙක අතරේ දැන් මේක ඕනම අපිච්ඡේදයක තියෙනවා පාදස්ත පටලයක් කියලා. බේස්මන්ට් මෙම්බ්‍රේන්. ඊපස්සේ බේස්මන්ට් මෙම්බ්‍රේන් එක ගත්තොත් බේස්මන්ට් මෙම්බ්‍රේන් එක කොලජන් වලින් හැදිලා තින්නේ. ඒකේ එක ස්ලිට්ස් තියෙනවා. දැන් පළවෙනි ලේයර් එක ගමු එන්ඩෝතීලියම් එක ෆෙනස්ට්‍රේටඩ් කියන ලොකු හෝල්ස් තියෙනවා. ෆෙනස්ට්‍රේටඩ් කැපිලරීස් කියලා කියන්නේ. මේක නෙගටිව්ලි charged. බේස්මන්ට් මෙම්බ්‍රේන් එක ගැන කතා කරා. based on selectively filters molecule based on size large spaces තියෙනවා. ඒක නෙගටිව්ලි charged. මේ layers තුනම ගත්තොත් තුනම නෙගටිව්ලි charged. podocytes epithelium පෝඩු කියලා කියන්නේ ලැටින් වල කකුල් වලට. මේක කකුල් වගේ ෂේප් එකක් තියෙන්නේ මේ සෛල වලට. ඒතර ඒවා අතරේ ෆිල්ට්‍රේෂන් ස්ලිට්ස් කියන ඒවා තියෙනවා. ස්ලිට්ස් කියන්නේ
දික් අතර තියෙන හිඩස් වගේ. එසේ මේවා මේ පෝඩු සයිට් වල කකුල් වගේ තියෙන ප්‍රෙෂර් අපි ෆුඩ් ප්‍රොසෙසර්ස් කියලා තියෙන්නේ. ඒව වලින් හදන මේ ෆිල්ටරේෂන් ස්ලිට්ස් කියන එක. ඒකත් නෙගටිව්ලි charged. ඊට දැන් මම ෆිල්ටරේෂන් මෙම්බ්‍රේන් එක ගැන කතා කරා. දැන් කතා කරලා ෆිල්ටරබිලිටි. මේ මෙම්බ්‍රේන් එක හරහා ෆිල්ටර් කරන්න පුළුවන් හැකියාව මොකක් මතද ඩිපෙන්ඩ් වෙන්නේ කියලා. ෆැක්ටර්ස් දෙකක් මේන්ලි. සයිස් එක. සයිස් එක කියෝ මේ අතර මම කිව්වේ හිඩස් තියෙන ඉන්න. මේ හිඩස් අතරින් යන්න පුළුවන් වෙන්න ඕනේ සයිස් එකක් වෙන්න ඕනේ. The large molecules cannot pass through these pores. ऐसे charge okay filtration membrane එකේ layers තුනම negatively charged. මේක negatively charged නම් අපි දන්නා same charges repel කරනවා. ඒක තමයි negatively charged molecules repel වෙනවා. මේ charge කියන ගොඩක් important වෙන්නේ albumin කියන එක ගත්තොත්. albumin කියන protein එක plasma protein එකක් වුණාට මේකේ size එක enough මේ pores එක pore එක හරහා යන්න albumin negatively charged හින්දා repel වෙනවා. ඒක මෙන්න මේ graph එකෙන් පෙන්නනවා. ඒ cation තියෙනවා, neutral එකක් තියෙනවා, anion එකක් තියෙනවා. cation එකේ එකම මේ size එකට අපි මේ 30 කියලා ගමුකෝ. මේ 30 කියන size එකෙන් ගත්තොත් filterability එක වැඩි. neutral එක මධ්‍යස්ථයි, anion එක filter වෙන්නෙම නැහැ. ඊට පස්සේ අපි හිතන glomerular filtrate එක ගත්තොත් අර තුනේ filterability එක filter කරන්න ඒවා මේකේ සංයුතිය ප්ලාස්ම රුධිර ප්ලාස්මයට සමානයි ඒ ප්‍රෝටීන ගොඩක් නැහැ මොකද ප්‍රෝටීන මහා අවයවිකයි ඒ වල size එක වැඩි හින්දා ලේසියෙන් යන්නේ නැහැ මේ contains solids තියෙන sodium potassium phosphate urea glucose water මේකෙන් missing වෙන්නේ සෛලයි RBC උයි කියන මේක clear glomerular filtrate එක clear අපි blood ගත්තොත් blood red color red blood cells තියෙනවා large soluble plasma proteins වගේ ඊට අමතරව plasma proteins වලට bind වෙලා තියෙන ඒවා උදාහරණයක් fatty acids calcium එහෙම ගත්තොත් protein filter වෙන්නේ නැති හින්දා මේවා protein වලට bound වෙලා තියෙන හින්දා මේවත් filter වෙන්නේ fatty acids and calcium වගේ අපි දැන් ultrafiltration ගැන කතා කරන්නේ ultrafiltration මනින ඒකකේ තමයි glomerular filtration rate මේ ගොඩක් වෙලාවට definition අහන්න පුළුවන් ඒ definition තමයි the amount of plasma that is filtered by all the glomeruli සියලුම මේ ගුච්චිකා වලින් වෘක්ක දෙකේම both kidneys in a given period of time the amount of plasma that is filtered amount කියම volume කියලා ගන්නෙ all the glomeruli both kidneys in a given period of time per unit time මේක normal values ගත්තොත් usually 125 milliliters per minute deviations from pathologies we dehydration එක බැලුවම usually 180 liters per day මේ 180 liters වලින් ලීටර් 178.5ක් ආපහු reabsorb කරනවා urine හැටියට දවසකට අපි excrete කරන්නේ or release කරන්නේ roughly 1.5 liters හරි දැන් අපි ඊළඟට කතා කරමු the factors that affect the GFR මේකේ functional anatomy එක ගත්තොත් afferent arteriole කියලා එනවා blood vessel එක මේක divide වෙනවා glomerulus එකට really complicated network of capillaries with high pressure and then they combine together අපව combine වෙලා efferent arteriole කියලා එකක් වෙනවා EA කියලා කියන්නේ. එතකොට mainly ගත්තොත් forces හතරකින් තමයි glomerular filtration rate එක decide කරන්නේ. එක force එකක් තමයි hydrostatic pressure. hydrostatic pressure එක ජල ස්ථිතික පීඩනය. ඒ කියන්නේ blood volume එක අනුව blood pressure එකට අනුව මේක filter වෙලා යන්න පුළුවන්. ඊළඟ එක oncotic pressure. oncotic pressure කියලා කියන්නේ ආශ්‍රිතික පීඩනින්ද නැත්නම් ආශ්‍රිතික බලවේගින්ද තමා දෙසට ඇදලා ගන්නවා බලය. ඒ ගොඩක් වෙලාට ගන්නේ ඇල්බියුමින් වගේ ප්ලාස්මා ප්‍රෝටීන්ස් වලින් තමයි. මේවා ගොඩක් ඔස්මොටිකලි ඇක්ටිව්. ඔස්මොටිකලි ඇක්ටිව් හින්දා ජලය තමන් දෙසට ඇදලා ගන්නවා. ඊට පස්සේ දැන් තැන් දෙකකුත් තියෙනවා. glomerular capillaries වල තියෙන fluid වල මේ forces දෙකම තියෙනවා. තරම බවුන් ප්‍රාවරයේ ASCII තියෙන අවකාශයේ තියෙන fluid වලත් මේ forces දෙකම තියෙනවා. hydrostatic pressure කරන්නේ තමන්ගෙන් ඉවතට push කරනවා oncotic pressure කියන්නේ තමන් දෙසට ඇදලා ගන්නවා පළවෙනි force එක the hydrostatic pressure of the glomerular capillaries මේක වැඩි වෙන්න push කරන filtration enhance කරනවා මොකද Bowman's capsule එකට එකනේ මේකට affect වෙන factors තමයි efferent arteriole එකේ resistance afferent arteriole එකෙන් කොච්චර blood flow එකක් එනවද තව systemic blood flow එක තමයි ඊට glomerular capillary එක ගත්තොත් තාන්නේ blood වල albumin තියෙනවා
ඇල්බියුමින් ෆිල්ටර් වෙන්නේ නැහැ බවුමන්ස් කැප්සියුල් එකකට. ඒකෙන් තමයි බ්ලඩ් වල තියෙන ඇල්බියුමින් වලින් ඇදලා ගන්නවා ආපහු ෆ්ලුයිඩ්. මේක ග්ලොමරියුලර් ෆිල්ට්‍රේෂන් අපෝස් කරනවා. කියන ඔන්කොටික් ප්‍රෙෂර් of the glomerular capillaries කියලා. ඊට අමතරව දැන් මේකේ වෝටර් බවුමන්ස් කැප්සියුල් එක ගැන මම දැන් කතා කරන්නේ. බවුමන්ස් කැප්සියුල් එකේ වෝටර් තියෙන හින්දා ඒකෙන් ජලස්තික පීඩනයක් දෙනවා. ඒක හින්දා අනිත් පැත්තට පුෂ් කරනවා වතුර. It opposes filtration. We call this the hydrostatic pressure of the Bowman's capsule. Theoretically, තව force එකක් මෙතන act වෙන්න ඕනේ. ඒ force එක තමයි මෙතන Bowman's capsule එකේ තියෙන proteins albumin වලින් ඇදලා ගන්න ඕනේ අස්සට. ඒක මේ filtration වලට support කරන force එකක්. ඒත් මම ඉස්සෙල්ලා කිව්වා glomerular filtrate එකේ composition ගත්තොත් albumin concentration එක බිඳුව වගේ almost 0. ඒකෙන්ද මේ force එක අපි negligible හේවත් 0 කියලා ගන්නෙ. මෙතනින් අපි කතා කරේ මේ forces හතරෙන් net filtration pressure. මේ forces විරුද්ධ පැති වලට ගමන් කරන්නේ වල සම්ප්‍රයුක්තයේ හේවත් resultant එකෙන් තමයි අපි මන්නේ net filtration pressure. net filtration pressure එක අස්සර තියෙන it favors filtration. ඒකට ඒකෙන් filtration වලට අවශ්‍ය force එක දෙනවා. අපි force එක ගැන කතා කරේ. ඊට අමතරව තියෙනවා මේ kf තමයි coefficient of filtration. මේකන කොච්චර පාරගම්‍යද තව කොච්චර ශේෂ්ඨඵලයක තියනවද කියලා. මේකට ෆැක්ටර් තමයි permeability and surface area. surface area වැඩියෙන් වැඩි ඉන්න ෆිල්ටර් වෙන effective filtration area එක වැඩි වෙනවා. තව permeability වැඩි වෙන්න ෆිල්ටර් වෙන ප්‍රමාණය වැඩි. මේක normally 12.5 milliliters per minute per මේ pressure වල unit එක millimeters of mercury. දැන් කතා කරමු factors දෙකකින් කොහොමද වෙනස් කරන්නේ කියලා. ප්‍රධාන factors දෙක මම කතා කරන glomerular hydrostatic pressure එකයි glomerular oncotic pressure එකයි. මම ඉස්සෙල්ලා කිව්වා glomerular hydrostatic pressure එක ඉස්සෙල්ලා affect වෙන්නේ afferent arteriole එකයි efferent arteriole එකයි. afferent arteriole එක මෙහෙම යනවා divide වෙලා efferent arteriole එකට. afferent arteriole එකේ resistance එක වැඩි වෙනවා නම් renal flow එක අඩු වෙනවා. මොකද afferent arteriole එක හරහා තමයි glomerulus එකට blood supply කරන්නේ. ඒකින්ද ඒකේ resistance එක අඩු වෙනවා නම් renal blood flow එක වැඩි. renal blood flow එක වැඩි කියන්නේ blood volume එක වැඩි glomerulus එකට යන. එතකොට glomerular hydrostatic pressure එක වැඩි වෙනවා. ඒක වැඩි වෙන GFR හේවත් glomerular filtration වැඩි වෙනවා. අනිත් එක අපි කතා කරන්නේ efferent arteriole resistance. ඒක පොඩ්ඩක් පේන එතන into normal කියලා තියෙනවනේ. efferent arteriole එක කියන්නේ glomerulus එක මේවා කරාට පස්සේ ආපහු එකතු වෙලා හැදෙන arteriole එක. පළවෙනි කෑල්ලේ අපිට පේනවා GFR එක මේ red color GFR එක වැඩි වෙලා peak එකකට ඇවිල්ලා අන්තිමට decrease වෙගෙන යනවා. ඒ renal blood flow එක ගත්තොත් renal blood flow එක අඩු වෙනවා. renal blood flow එක ලේසියෙන් explain කරන්න පුළුවන්. අපි මෙතන block කරනවා. කලින් slide එකට ගන්නම්කෝ. අපි මෙතනින් block කරාම blood වලට flow කරන්න බෑ. ඒකින්ද progressively renal blood flow එක අඩු වෙගෙන යනවා. මේකේ GFR එක වැඩි වෙන්න හේතුව තමයි මෙතනින් දැන් block වෙනවනේ. දැන් block වෙලා අතන මෙතන blood accumulate වෙනවා. accumulate වුණාම මෙතන තියෙන blood volume එක වැඩි. ඒ volume එක වැඩි හින්දා hydrostatic pressure එක වැඩි. hydrostatic pressure එක වැඩි හින්දා GFR එක වැඩි. දැන් මම අර කලින් graph එකේ peak එකට ඉලා ආපහු මේක අඩු වෙන්නේ GFR එක අඩු වෙන්නේ නැහැ කියලා explain කරන එක. සාමාන්‍යයෙන් මම කිව්වා මෙතෙන්ට plasma proteins filter වෙන්නේ නැහැ. මෙතන filter වෙනවා. මෙතන filter වෙන්නේ නැහැ. මෙතන accumulate වෙනවා. accumulate වෙලා efferent arteriole එක හරහා මේක distribute වෙලා යනවා. ඊතුරු කැලේ වලට peritubular capillaries vasa recta වලට. මෙතන efferent arteriole එක ගොඩක් block වුණොත් එකක් මෙතන filtration වැඩි. filtration වැඩි හින්දා මේක filter වෙන්නේ නැහැ නේ plasma proteins. plasma protein concentration එක වැඩි වෙනවා. plasma protein remove වෙන එකත් මෙතන block වෙලානේ තියෙන්නේ. ඒකත් remove වෙන එකත් අඩු වෙනවා. ඔය factors දෙකම හින්දා glomerulus එකේ තියෙන plasma protein concentration එක ඒවත් oncotic pressure එක වැඩි වෙනවා. oncotic pressure එක තියෙන 5 GC මේක this opposes filtration. ඒකින්ද peak එකට ඇවිල්ලා මේක oppose කරන filtration හින්දා අඩු වෙනවා ආපහු. glomerular oncotic pressure ගැන අපි තව කතා කරමු.
මේක ඩිපෙන්ඩ් වෙනවා බ්ලඩ් එකේ තියෙන ඔන්කොටික් ප්‍රෙෂර් වල. බ්ලඩ් එකේ තියෙන කම්පොසිෂන් එකමයි ග්ලොමරියුලස් එකට එන්නේ. දැන් බ්ලඩ් එකේ ඔන්කොටික් ප්‍රෙෂර් වැඩි නම් ෆිල්ට්‍රේෂන් එක අඩුයි. අනිත් එක ෆිල්ට්‍රේෂන් ෆ්‍රැක්ෂන් ගැන. මේක ගොඩක් ඉම්පෝටන්ට් වෙන්නේ බ්ලඩ් ප්‍රෝටීන්ස් ෆිල්ටර් වෙන්නේ නැති එක. ඒකට ෆිල්ට්‍රේෂන් ෆ්‍රැක්ෂන් එක වැඩි කියන්නේ ඉස්සෙල්ලා මම ෆිල්ට්‍රේෂන් ෆ්‍රැක්ෂන් කියන්නේ මොකක්ද කියලා ඩිෆයින් කරන්න. Filtration fraction කියලා කියන්නේ the fraction of the renal plasma which becomes the filtrate. කොපමණ ප්‍රතිශතයක් filtrate එක බවට පත් වෙනවද කියලා. ඒකයි මනින්නේ filtration fraction equals glomerular filtration rate with renal plasma flow එකේ. renal blood flow එක අපි සාමාන්‍යයෙන් අපි renal plasma flow එක දන්නවනම් hematocrit එකේ minus වලින් වැඩි කළා fraction එකෙන් ඒ renal blood flow එක ගන්න පුළුවන්. මේක අනිත් පැත්ත අරන් මේක උක්ත කළා. renal blood flow එක ගත්තොත් cardiac output එක 25%. ඒකට filtration fraction එක GFR එක ගොඩක් වෙලාවට constant වෙන්න මම factors ටිකක් පස්සේ කියනවා auto regulation කියන එක. එහෙනම් renal plasma flow එක වැඩි නම් filtration fraction අඩු වෙනවා. renal plasma flow එක අඩුයි නම් filtration fraction වැඩි වෙනවා. filtration fraction වල normal values මේක normally 20% කියලා කියන්නේ. හරි. ආපහු මම කියන්නම් renal plasma flow එක අඩුයි නම් filtration fraction වැඩි. filtration fraction එක වැඩි කියන්නේ renal plasma ගොඩක් filtrate එක බවට පත් වෙනවා. එතකොට මෙතන proteins are not filtered නේ. filtration fraction එක වැඩි නම් මේක අස්සේ තියෙන proteins වල concentration එක වැඩි blood වල. එතකොට blood වල proteins වල concentration එක වැඩි කියලා කියන්නේ filtration fraction වැඩි වෙලාවට oncotic pressure එකත් වැඩි. oncotic pressure එක වැඩි හින්දා the net filtration force එක අඩු වෙනවා. අපි හරි දැන් අපි කතා කරා filtration fraction එක වැඩි වෙනකොට oncotic pressure එක වැඩි වෙනවා කියලා. මේකේ graph එක තමයි මේක. normally ගත්තොත් normally colloid osmotic pressure එක මේ අක්ෂය තියෙන්නේ afferent end to efferent එනකොට මෙතන filter වේගන යනවා fluid filter වේගන යනකොට oncotic pressure එකත් ඒත් එක්කම වැඩි වෙනවා. මොකද concentration equals number of moles of a volume එක අඩු වෙන හින්දා concentration එක වැඩි. ඊට පස්සේ filtration fraction එක වැඩි නම් ගොඩක් fluid loss වෙනවා blood එකේ. fluid loss එක වැඩි හින්දා protein concentration එක වැඩි. ඒකට oncotic pressure එක ඒත් එක්ක වැඩි වෙනවා. ඕකේ අනිත් පැත්ත filtration fraction එක අඩු වුණාම මම ඉස්සෙල්ලා කතා කරා අර සමීකරණේ filtration fraction equals GFR බෙදීම renal plasma flow මේක බෙදීම ලවය කියන හින්දා denominator එක තියෙන හින්දා renal plasma flow එක අඩු වෙනවා නම් අපි කියන්නේ ගොඩක් වෙලා renal plasma flow එක අඩුයි කියන්නේ more fluid is in contact with the filtration surface for more time, therefore the filtration fraction increases. Therefore when the renal plasma flow decreases, you take it as the filtration fraction increases. It works in opposite to the renal plasma flow. දැන් අපි කතා කරමු මේ forces හතරේ filtration coefficient එකේ summary එකයි මේවල clinical cases වෙන්න පුළුවන්. hypotension උනත් hemorrhage එක blood flow එක අඩු හින්දා hydrostatic pressure අඩු වෙන්න පුළුවන්. urinary tract obstruction එකක් හින්දා glomerular filtrate එක release කරන්න බෑ නිකන් accumulate වෙන හින්දා hydrostatic pressure වැඩි වෙනවා Bowman's capsule එකේ. osmotic pressure in the Bowman's capsule මේක it's supposed GFR මේක ගොඩක් කරාට මෙතන blank වුණාට තියෙන්නේ proteins leak වෙනවා නම් nephropathy වගේ එකක් තියෙනවා නම් එතකොට osmotic pressure වැඩි වෙනවා Bowman's capsule එකේ. osmotic pressure in the glomerular capillaries වැඩි වෙන්නේ මම ඉස්සෙල්ලත් කතා කරා renal blood flow එක අඩු වෙනකොට filtration fraction එක වැඩි හින්දා blood vessels වල ඉතුරු වෙලා තියෙන proteins වල concentration එක වැඩි. ඒකෙන්ද GFR අඩුයි. filtration surface එක අඩු වෙන එකට affect කරන්නේ renal disease, long standing diabetes mellitus, making diabetic nephropathy කියලා condition එකකට තා hypotension වලට damage කරන්න පුළුවන් filtration membrane එක. අපි තා special points ටිකක් බලමු. contraction of mesangial cells කියලා cells වලට Lacey cells කියලා කියනවා.
මේවා සපෝටින් සෙල්ස් වර්ගයක් ග්ලොමරියුලර් ෆිල්ට්‍රේෂන් සර්ෆස් එකේ තියෙනවා. මේවල කන්ට්‍රැක්ටයිල් ඇබිලිටි එකක් තියෙනවා. මේවා කන්ට්‍රැක්ට් කරන්න ෆිල්ට්‍රේෂන් සර්ෆස් ඒරියා එක පොඩි කරනවා. ෆිල්ට්‍රේෂන් සර්ෆස් ඒරියා එක පොඩි කරනවා කියන්නේ ග්ලොමරියුලර් ෆිල්ට්‍රේෂන් රේට් එක පොඩි වෙනවා. තමතර ග්ලොමරියුලර් පර්මියබිලිටි චේන්ජස් වෙන්න පුළුවන් ඉන්ස්ටන්සස් තියෙනවා. ක්ලිනිකල් කන්ඩිෂන් වල antigen antibody reaction මේවා immune reaction secondary to systemic infections මේකෙන්ද glycoproteins destroy වෙන පුළුවන් filtration barrier එකේ net negative charge එක අඩු වෙලා අන්තර proteinuria යන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා albumin negatively charge නිසා repel වෙන හින්දා තමයි filter වෙන්නේ නැත්තේ. ඒකින්ද ඒ filtration එකේ charge එක නැති වුණාම repulsion එක අඩුයි හින්දා leak වෙන proteins. In other instances, inflammation නිසා filtration barrier එක damage කළා filtration coefficient එකේ ලොකු decrease එකක් වෙන්න පුළුවන්. filtration coefficient එක decrease වෙනකොට glomerular filtration rate එක අඩු වෙනවා. ඊට පස්සේ මම මෙතන table එකක් add කරලා දිනවා. මේ filterability කියන්නේ ජලය filter වෙන එකට සාපේක්ෂව කොතරම් ලේසියෙන් අනිත් ඒවා filter වෙනවද කියලා. sodium ජලය වගේමයි glucose උත් ඒ වගේමයි. තොට එක ප්‍රශ්නයක් කාලා තිබ්බා ෆිල්ට්‍රේෂන් මෙම්බ්‍රේන් එක ඩැමේජ් වුණොත් ග්ලූකෝස් කන්සන්ට්‍රේෂන් එක වැඩි වෙනවද කියලා කිඩ්නි ටිබියුල්ස් වල. ඒක වැරදි ෆෝල්ස්. ඒකට හේතුව වන්නේ මේක කොහොමත් 100% 100% ෆිල්ටරබල් නේ just like as water. එතකොට තියෙන ඔක්කොම ෆිල්ටර් වෙනවා නම් ඩැමේජ් වුණා කියලා තව ෆිල්ටර් වෙන්න දෙයක් නැහැ. ඉනියුලිනුස් මැක්‍රොමොලිකියුල් එකක් උනාට ඒ වගේම තමයි. මයොග්ලොබින් උයි ඇල්බියුමින් උයි ෆිල්ටර් වෙන ගොඩක් අඩුයි. මේවා යූරින් එකේ තියෙනවා කියන්නේ ගොඩක් ක්ලිනිකල් කන්ඩිෂන් එක සයින් එකක්. ඊට පස්සේ අපි කතා කරනවා ඔටෝ රෙගියුලේෂන් ගැන. ඔටෝ රෙගියුලේෂන් එකේ ඩෙෆිනිෂන් එක තමයි the ability to maintain a constant renal blood flow and GFR in response to changes in the mean arterial pressure in the range between 70 to 75 and 160 to 180 millimeters of mercury. මේකේ ප්‍රයෝජනය තමයි අපිට මම පළවෙනිම කැලේම කිව්වා එක්ස්ක්‍රීෂන් ගොඩක් අත්‍යවශ්‍ය කැලලක් අපේ ඇඟට. GFR එක තිබ්බේ නැති වුණොත් එකක් අපේ water balance, electrolyte balance, toxins එහෙම ගොඩක් out of balance යනවා. ඒක හින්දා සමස්තිතර ගොඩක් හානිකර වෙන්න පුළුවන්. ඒක හින්දා එක එක conditions නිසා අපේ blood pressure එක වෙනස් වෙන conditions තියෙනවානේ. vary වෙන විචල්‍ය යන්නේ. මේ variation එක මැද්දේ සාපේක්ෂව නියතව තබා ගන්න ඕනි. මේ පැරාමීටර්ස් දෙක. ඒක කරන process එකට අපි කියන්නේ auto regulation කියලා. එක්ක මෙන්න මේ range එක අතර ගොඩක් වෙලාවට අපිට පේන blood pressure එක වෙනස් වෙනවා. blood pressure එක වෙනස් වුණාට මේක straight line නියතගයක් වගේ තියෙනවා. මේක වෙන මේවා දෙකක් තියෙනවා. පළවෙනි එක myogenic mechanism එක. දෙවෙනි එක tubular glomerular feedback. අපි දැන් පළවෙනි එක myogenic mechanism එක ගැන කතා කරමු. blood pressure එක වැඩි වුණාම ඒ pressure එක වැඩි හින්දා arterial wall එක ගොඩක් stretch වෙනවා. elastic පටියක් වගේ. ඒ හින්දා myogenic stretch receptors වලින් මේක detect කරන්න. මේකට response එක තමයි voltage gated calcium channels open කරනවා. අපි හැමෝම දන්න calcium කියන තමයි single most important factor for muscle contraction. muscle contraction වෙන හින්දා vasoconstriction වෙනවා. vasoconstriction වෙන හින්දා දැන් මෙතන හරස්කඩ ශේෂ්ත්‍රඵලය අඩුයිනේ. ඒකින්ද renal blood flow එක අඩු වෙනවා. renal blood flow එක අඩු වෙන හින්දා අපිට කලින් මෙතන ප්‍රශ්න තිබේ blood pressure වැඩි වෙන එකනේ. blood pressure වැඩි හින්දා GFR සාමාන්‍යයෙන් වැඩි වෙනවා. hydrostatic pressure හින්දා. මේකේ renal blood flow අඩු වෙන හින්දා ඒක අපෝස් කරලා GFR එක ආපහු යථා තත්ත්වයටපත් වෙනවා. tubular glomerular feedback ගැන කතා කරනකොට අපි මේ juxtaglomerular apparatus ගැන කතා කරන්න ඕනේ. මේ apparatus එකෙන් කරන්නේ sensors උයි feedback mechanism එකකුයි activate කරනවා. මේකේ cells වර්ග දෙකක් තියෙනවා. mainly cells වර්ග ඒක තුනක් තියෙනවා. තුන්වෙනි එක අර මම ඉස්සෙල්ලා කිව්වා Lacey cells. පළවෙනි එක juxtaglomerular cells. මේවා තියෙන්නේ walls of the afferent and efferent arterioles. ගොඩක්ම නම් අපිට හම්බෙන්නේ මේ afferent arteriole කියන එකේ තමයි. මෙල renin කණිකා තියෙනවා. renin කියන්නේ pro hormone එකක් හැටියට act කරන්න පුළුවන්. enzyme එකකට act කරන්න පුළුවන්. තව sympathetic innervated granular cells mechanoreceptors මේවා blood pressure එක sense කරනවා. ඊට අමතරව distal convoluted tubule ඒවත් අවිදුර සංවලිත නාලිකාවේ ඒකේ තියෙන sodium sense කරන cells macular cells
මේවා කිමෝ රිසෙප්ටර්ස් හැටියට ඇක්ට් කරනවා. සෝඩියම් සාන්ද්‍රණයට සෙන්සිටිව් වෙනවා. අපේ ටියුබියුලර් ග්ලොමරියුලර් ෆීඩ්බැක් එක ගැන දැන් මේ මම මෙකනිසම් එක කියන chart එකක් හැටියට. ආටීරියල් ප්‍රෙෂර් එක හිතමු අපි හෙමරේජ් එකක් කරේ මොකක් හරි පැතොලොජි එකක් හින්දා අඩු වෙනවා. මේකෙන්ද GFR එක අඩු වෙනවා ග්ලොමරියුලර් හයිඩ්‍රෝස්ටැටික් ප්‍රෙෂර් එක අඩු වෙන හින්දා. දැන් අපි GFR අපව යථා තත්ත්වයට පත් කරන්න ඕනේ. GFR අඩු හින්දා ෆිල්ට්‍රේට් වෙන වොලියුම් ප්‍රමාණය අඩුයි. ෆිල්ට්‍රේට් වෙන වොලියුම් ප්‍රමාණය සමග තියෙන සෝඩියම් ප්‍රමාණයත් අඩුයි. ඒකින්ද ප්‍රොක්සිමල් NaCl රීඅබ්සෝප්ෂන් උත් ටිකක් කර නෝමල් විදිහට වැඩ කරන හින්දා මැකියුලර් ඩෙන්ස් එකට තියෙන ඩිස්ටල් කොන්වොලියුටර් ටිපුනේ මැකියුලර් ඩෙන්ස් එකට යන සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රමාණය අඩුයි. ඒ ලෝ සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රමාණය සෙන්ස් කරන හින්දා මේක මෙකනිසම් දෙකක් කරන ඇක්ෂන් දෙකක්. පළවෙනි ඇක්ෂන් එක රෙනින් සික්‍රීෂන් එක වැඩි කරනවා. අපි කතා කරලා තියෙන සෙකන්ඩ් සෙමෙස්ටර් එකේ රෙනින් ඇන්ජියෝටෙන්සින් සිස්ටම් එක ගැන. රෙනින් කන්වර්ට් කරනවා ඇන්ජියෝටෙන්සිනෝජන් ටු ඇන්ජියෝටෙන්සින් 1. ඒක කන්වර්ට් වෙනවා ඇන්ජියෝටෙන්සින් 2 වලට ඉන්ක්‍රීස් මේක. ඇන්ජියෝටෙන්සින් 2 කියන්නේ වේසෝ කන්ස්ට්‍රික්ට් එක. සිස්ටමික් වේසෝ කන්ස්ට්‍රික්ෂන් උත් වෙනවා. ගොඩක් කරන්නේ එෆරන්ට් ආටීරියල් වල රෙසිස්ටන්ස් එක. එෆරන්ට් ආටීරියල් එක කන්ස්ට්‍රික්ට් කරනවා. මම ඉස්සෙල්ලා කිව්වා එෆරන්ට් ආටීරියල් එක යම් තරමකට කන්ස්ට්‍රික්ට් කරාම ග්ලොමරියුලර් හයිඩ්‍රෝස්ටැටික් ප්‍රෙෂර් එක වැඩි කළ GFR එක වැඩි කරනවා. අනිත් මෙකනිසම් එක තමයි මේ පියුරිනර්ජික් පාත්වය කියලා තියෙනවා which produces adenosine. මැකියුලර් ඩෙන්ස් එකනෝ එතන තියෙන ජක්ස්ටා ග්ලොමරියුලර් සෙල්ස් වලිනුයි පියුරින්ස් බ්‍රේක් ඩවුන් කරනවා පියුරින්ස් පියුරින් නියුක්ලියෝටයිඩ්ස් ඇඩිනොසින් වලට. ඇඩිනොසින් කියන්නේ වේසෝ ඩයිලේට් එකක්. මේ වේසෝ ඩයිලේට් එක ඇක්ට් කරන ඇෆරන්ට් ආටීරියල් එකේ. ඇෆරන්ට් ආටීරියල් එක එතකොට වේසෝ ඩයිලේට් වෙනවා. ඇෆරන්ට් ආටීරියල් එක වේසෝ ඩයිලේට් වුණා කියන්නේ රීනල් බ්ලඩ් ෆ්ලෝ එකත් වැඩි වෙනවා. රීනල් බ්ලඩ් ෆ්ලෝ එක වැඩි වෙනවා කියන්නේ ග්ලොමරියුලර් හයිඩ්‍රෝස්ටැටික් ප්‍රෙෂර් එක වැඩි වෙලා ආපහු මේක යථා තත්ත්වයට පත්. ෆිල්ට්‍රේෂන් ගැන කතා කරනකොට මෙන්න මේ තියෙන හෝමෝනල් කෙමිකල්ස් වලිනුත් එෆෙක්ට් කරනවා. ඉතින් ගොඩක් වෙලාට මේවා ඇක් කරන්නේ වැසෝ ඩයිලේටර්ස් උයි වැසෝ කන්ස්ට්‍රික්ටර්ස් හැටියට ඇක් කරන හින්දා තමයි ඉෆෙක්ට් එක පෙන්වන්නේ. ඇන්ජියෝටෙන්සින් 2 ගොඩක් low concentrations වල GFR වැඩි කරනවා එෆරන්ට් එක කන්ස්ට්‍රික්ට් කරලා ඒත් very high concentrations ගත්තොත් intravenous injection එකක් වගේ මේක එෆරන්ට් එකයි දෙකම කන්ස්ට්‍රික්ට් කරනවා. ඒකින්ද GFR අඩු කරනවා. ANP කියන්නේ natriuretic peptide පුළුවන් තරම් සෝඩියම් උයි water body volume එක අඩු කරගන්න හදන්නේ. ඒකින්ද water release කරන GFR එක වැඩි වෙනවා. ADH වලින් කරන්නේ water කන්සර්ව් කරගන්න ඕනේ ඇන්ටයි ඩයියුරෙටික්. ගොඩක් ලෝ කන්සන්ට්‍රේෂන්ස් වල මේක කරන ඒත් අපිට ගොඩක් වැදගත් වෙන්නේ හයි කන්සන්ට්‍රේෂන්ස් වල GFR එක අඩු කරනවා. නෝමලි කරන්නේ මේක වැසෝප්‍රෙසින් කියලා කියන්නේ. වැසෝප්‍රෙසින් කියන්නේ වැසෝ කන්ස්ට්‍රික්ට් එකක්. වැසෝ කන්ස්ට්‍රික්ට් එකකින්ද මේකෙත් එක්ස්ප්ලනේෂන් එක ඇන්ජියෝටෙන්සින් විදිහම තමයි. ලෝ කන්සන්ට්‍රේෂන්ස් වල එෆරන්ට් එක විතරක් කන්ස්ට්‍රික්ට් කරලා වැඩි කරනවා. ගොඩක් හයි කන්සන්ට්‍රේෂන්ස් වල එෆරන්ට් එකත් කන්ස්ට්‍රික්ට් කරලා අඩු කරනවා. ඇල්ඩෝස්ටරෝන් පොඩි ලැග් එකක් කරනවා මගේ මේක. ඇල්ඩෝස්ටරෝන් වලින් GFR එක සාමාන්‍ය GFR එක ලොකු මේකක් පෙන්නන්නේ ඉස්සෙක සෝඩියම් රීඅබ්සෝප්ෂන් එක වැඩි කරන එක තමයි. සෝඩියම් රීඅබ්සෝප්ෂන් වැඩි කරන හින්දා ඒකට මේවා කරනවා සමහරවිට GFR එක වැඩි වෙනවා. ටියුබියුලර් ග්ලොමරියුලර් ෆීඩ්බැක්. වෙසෝ කන්ස්ට්‍රික්ටර්ස් මම ආපහු කිව්වා එෆරන්ට් එක කන්ස්ට්‍රික්ට් කරලා GFR අඩු කරනවා. එන්ඩෝතෙලින් ගත්තොත් එන්ඩෝතෙලින් is one of the most powerful vasoconstrictors that is available. Vasodilators, nitrous oxide and prostaglandins මේවලින් කරන්නේ GFR එක වැඩි කරනවා. මේක එක හේතුවක් තමයි මයිසල් කරන්නේ ඇන්ජියෝටෙන්සින් එහෙම ගොඩක් වෙලාවට ඇක්ටිවිටි එක පෙන්වන්නේ එෆරන්ට් ආටීරියල් එකේ පළවෙනිටම. එෆරන්ට් ආටීරියල් එකට ඇන්ජියෝටෙන්සින් වල ඉස්සෙල්ලාම ඉෆෙක්ට් එකක් නැත්තේ මේ prostaglandins උයි nitrous oxide කියන කෙමිකල්ස් දෙකෙන් ඒකට අපෝස් කරන ඉෆෙක්ට් එක vasoconstriction අපෝස් කරන හින්දා. ඒකට ඒක ක්ලිනිකල් පොයින්ට් එකක් තමයි NSAIDs වලින් GFR අඩු කරනවා. GFR එක අඩු කරන්න හේතුව NSAIDs aspirin වගේ prostaglandin synthesis එක අඩු කරනවා. ඒකෙන්ද මෙයාලින් කරන්නේ GFR එක වැඩි කරන හින්දා NSAIDs drugs වලින් GFR එක අඩු කරනවා. තව ස්පෙෂල් ක්ලිනිකල් කේස් එකක් මම කියනවා මේ ගයිඩන් එකෙන් මෙයා කරන්නේ other factors that increase RBF and GFR high protein intake and increase blood glucose. මේකේ එක මේක කියන ගොඩක් ලාට සප්ලිමන්ට්ස් එහෙම ගහන කට්ටියක එක්සර්සයිස් නැතුව ප්‍රෝටීන් බ්ලඩ් ප්‍රෝටීන් ලෙවල් එක වැඩි. ප්‍රෝටීන්ස් ගත්තොත් increases the amino acids in the blood because
amino acids and sodium are reabsorbed together in the proximal tubule අවිදුරු සංවලිත නාලිකාවේ. amino acids උත් අපි කියන ගොඩක් 100%ක් වගේ ෆිල්ටර් වෙනවා. ෆිල්ටර් වෙන හින්දා මේවත් අනිත් එක 100%ක් absorb වෙනවා. 100%ක් absorb වෙන්නේ sodium එක්ක. increase amino acid මේ blood එකේ තියෙන හින්දා increase filtration and increase reabsorption වෙනවා. ඒකින්ද sodium reabsorption උත් වැඩි. sodium reabsorption වැඩි හින්දා decreases sodium delivery to the macula densa. එතකොට මේක tuberoglomerular feedback එක stimulate කරනවා. එතකොට අඩු sodium යන හින්දා angiotensin වැඩි හින්දා blood pressure එක වැඩි කරනවා. එතකොට තව මේකක් අය කතා කරනවා glucose වල. glucose උත් sodium එක්ක තමයි reabsorb වෙන්නේ. glucose sodium එක reabsorb වෙන හින්දා sodium chloride delivery එක අඩුයි macula densa එකේ. ඒකෙන්ද මේ increase වෙනවා renal blood flow එකයි GFR එකයි. ගොඩක් වෙලාවට glucose වැඩි වෙන්නේ uncontrolled diabetes mellitus වල. ඒකින්ද මේක DM වල side effect එකක් හැටියට මතක තියාගන්න ඕනේ. මේකේ opposite එක වෙනවා proximal tubular reabsorption එක reduce කරාම ගොඩක් වෙලාවට toxin එකක් කරේ poison එකක් කරේ heavy metals වගේ. මේකෙහිඳ large amounts of sodium chloride reabsorb වෙන්නේ නැහනේ. are delivered to the distal tubule. ඒකෙන්ද මේකෙන් කරන්නේ GFR එක අඩු වෙනවා. තව blood pressure අඩු වෙනවා. ඒකින්ද ගොඩක් වෙලාවට excessive volume depletion වෙනවා. මොකද මේ sodium chloride වැඩි හින්දා angiotensin අඩුයි. angiotensin stimulate කරන සාමාන්‍ය aldosterone secretion එක අඩු වෙන හින්දා excessive volume depletion වෙනවා. මොකද sodium reabsorption aldosterone හරහා distal convoluted tubule එකේ collecting ducts වලයි වෙන්නේ. basically ගත්තොත් excess glucose and excess amino acids වලින් tuberoglomerular feedback එක stimulate කරනවා. damage to the PCT does the opposite. දැන් අපි කතා කරන්නේ tubular functions ගැන. මම දෙවෙනි කැලේ කිව්වනේ පළවෙනිම කැලේ කිව්වනේ ultrafiltration, tubular resorption, tubular secretion. මේ කැලේ අපි කතා කරන්නේ tubular resorption and tubular secretion ගැන. ඉතින් methods of resorption කියව මේක අපේ first semester එකේ තියෙන basic transport mechanisms එක තමයි simple passive diffusion, facilitated, primary active, secondary active, pinocyanotic solvent drag. මම මෙතන ස්පෙෂලි ඉස්සෙල්ලම විශේෂයෙන් කතා කරන secondary active transport ගැන. මොකද secondary active transport වල basic principles ගොඩක් කටට තාම වටහාගෙන නැහැ. හරි. අපි secondary active transport එකට ගන්නවා sodium glucose transport එක. secondary active transport වෙන primary active transport එකෙන් ගන්න energy නිසා හදන gradient එකකින් secondary active transport function වෙනවා. එතන primary active transport තමයි sodium potassium pump එක. sodium potassium pump එක කියන්නේ 3 sodium out 2 potassium in. 3 sodium out 2 potassium in. මෙතනින් මේක තින්නේ basal membrane එක. මෙතන තියෙන blood, මෙතන තියෙන lumen එක. මේ epithelial cells කියන්නේ proximal convoluted tubule එකේ cell එක. මෙතනින් cell එක ASSE දා sodium එළියට blood එකට pump කරනවා. එතකොට epithelial cell එක ASSE තියෙන sodium concentration එක අඩු වෙනවා. මෙතන sodium concentration එක අඩුයි. මෙතන සාමාන්‍ය sodium concentration එක normal. filter වෙන හින්දා sodium concentration එක සාමාන්‍ය පරිදි ටිකක් වැඩි. ඒකින්ද මේ දෙක අතර gradient එකක් එනවා. ඒත් මේ gradient එක දිගේ 2 sodium උයි glucose උයි මේ SGLT කියන transport එක හරහා facilitated diffusion වලින් එනවා. අපි මේකට secondary active transport කියන්නේ හිතන්නකො sodium potassium pump එක inactivate කරා කියලා. sodium potassium pump එක inactivate කරා නම් මේ epithelial cell එක අතර ඉන්න sodium එළියට යවෙන්නේ නැහැ. එළියට යවෙන්නේ නැහැ කියන්නේ මෙතන gradient එකක් හැදෙන්නේ නැහැ. මෙතන secondary active transport එන්නේ primary active transport එකකින් හදන gradient එකකින්ද which requires energy. glucose වලට නිකන් යන්න බෑ. sodium යනවා නම් විතරයි යන්න පුළුවන්. link වෙලා තියෙන්නේ. ඒකින්ද glucose යන එකට directly මේ channel එකට energy ඕනේ නැහැ. ඒ sodium potassium pump එක හින්දා මේකෙන් energy ඕනි. මේක හරහා පස්සේ මේක passive diffusion. මේක glut transport එකක් කියලා කියන්නේ GLUT. මේ core transport දෙකම එකම direction එකේ යන්නේ. මෙතන මම පෙන්නනවා counter transport කියන එක. මෙතන sodium potassium pump එක වැඩ කරනවා ATP වලින්. sodium ගන්නවා එළියට renal interstitial fluid එකට. ඒකෙන් හින්දා gradient එකක් හැදෙනවා. gradient එකෙන් වෙන්නේ sodium epithelial cell එක ASSE අඩුයි. tubular lumen එකේ normal. gradient එක දිගේ
එනවා අස්සට එපිතිලියල් සෙල් එකට. මේ channel එක sodium hydrogen exchange එකක්. NH protein එකක් කියලා කියන්නේ. sodium අස්සට එනකොටම hydrogen එළියට යනවා. sodium අස්සට එනවා hydrogen එළියට යනවා. hydrogen වලට නිකන් එළියට යන්න බෑ. sodium නිසා තමයි වෙන්නේ. sodium නිකන් එන්නේ නැහැ. sodium එන්නේ sodium potassium pump එකෙන් කරපු කරපු function එක. sodium potassium pump එකේ function එකට energy ඕනි. ඊට පස්සේ අපි කතා කරනවා summary එකක් locations of reabsorption and secretion. proximal tubule එක තියෙනවා. proximal tubule එකේ reabsorption වෙනවා secretion උත් වෙනවා. ඊපස්සේ ඊගෙන පස්සේ loop of Henle thin limb thick limb කියලා අපි වෙනස් කරනවා. ascending limb එකේ එක කැලලක් thick අනිත් කැලල thick. ඊට පස්සේ early distal tubule එක. early distal tubule එක තමයි ගොඩක් calcium එක අපි කතා කරා endocrine වල parathyroid hormone වලින් calcium reabsorption එක වැඩි කරනවා. මේක වෙන්නේ distal tubule එකේ. late distal and collecting duct මේවල principal cells කියලා තියෙනවා intercalated cells කියලා තියෙනවා functions වෙනම තියෙනවා ඊට medullary collecting duct මම ඉස්සෙල්ලාම මේ transport maximum උයි renal threshold කියන සංකල්ප දෙක ගැන කතා කරනවා transport maximum කියලා කියන්නේ මේවා ගොඩක් වෙලාට ඉන්නේ facilitated diffusion active transport secondary active transport මේවා හින්දා ගොඩකට proteins හරහා වෙන්නේ carrier proteins and channel proteins වල එක මේකක් තමයි एक कैरेक्टरिस्टिक क्या था मेरा मैक्सिमम में आते ना सैचुरेट टेंड पुडवा क्या तीन चैनल्स पे प्रोटीन्स गान तमा ट्रांसपोर्ट पेन्नी ये कि ना ट्रांसपोर्ट मैक्सिमम के लिए का तीन एक मैक्सिमम अमाउंट ऑफ सब्सटेंस दैट इज एक्टिवली रिएब्सॉर्ब पर मिनट ग्लूकोज ना मेचर मिलीग्राम प्रमाणे मिनट नंबर ऑफ कैरियर्स में तमा डिपेंडेड तो फर्स्ट से renal threshold के लिए ना द प्लाज्मा कंसंट्रेशन at which a substance first starts to appear in the urine මේක මෙහෙමයි අර්ථකථනය කරන්නේ plasma concentration එක වැඩි නම් filter වෙන concentration එකත් වැඩි. plasma concentration එක urine වල අපි glucose කමුකෝ urine වල glucose concentration එක depend වෙනවා plasma concentration එක. දැන් හිතන්න එතකොට දැන් glomerular filtrate එකේ glucose වැඩි plasma එකේ වැඩි හින්දා. අපි කලින් කතා කරන්නේ number of carriers මත මේක depend වෙනවා කියලා. අපි ඉස්සර කතාත් කරා carrier එක මොකක්ද කියලා SGLT GLUT කියන carriers. ඒක හින්දා ग्लूकोज 250 मिलीग्राम्स पर डेसिलीटर प्लाज्मा के මේ වුණොත් රීඇබ්සෝර්ප්ෂන් වල කැරියර්ස් වලට මෙතනින් එහාට දරා ගන්න බෑ. ඒක තමයි lowest capacity TM of the nephron කියලා කියන්නේ. මේ concentration එක exceed කරොත් කැරියර්ස් වලට මේ රීඇබ්සෝර්බ් කරගන්න බැරුව එක කොටසක් remain වෙනවා glomerular filtrate එකේ. මේක රීඇබ්සෝර්බ් වෙන්නේ නැතුව කෙලින්ම urine එක හරහා excrete වෙනවා. ඒකට අපි කියනවා glycosuria. ඒක glucose in urea. Glucose in urine, not urea. Glucose in the urine. ඒක නෑ එක plasma concentration එක ඉක්මවුවම substance එක urine එකේ appear වෙන්න ගන්නවා. ඊට පස්සේ මම reabsorption processes ඔක්කොම summarize කරගෙන යනවා. මේක proximal convoluted tubule එකේ. proximal convoluted tubule එකේ sodium potassium 67% ওই water 2/3 විතර reabsorb වෙනවා. water reabsorb වෙනවා. sodium මේ glucose amino acid වල link වෙලා යන්නේ. sodium උයි ammonium උයි counter transport දෙපැතර අර මම ඉස්සෙල්ලා hydrogen ගැන කරේ මේ hydrogen එකකට example එක secondary active transport දෙක වෙනස් නෑල. ureaත් බහුතරයක් absorb වෙන්නේ proximal convoluted tubule එකේ. මේකට energy supply කරන්නේ මේ එක කියලා දාලා තින්නේ sodium potassium pump එක. hydrogen secretion උත් sodium හරහා වෙන proximal convoluted tubule එකේ. අපි කියනවා water, sodium, ගොඩක් electrolytes, potassium එහෙම ගත්තම we ammonia excretion, urea reabsorption අපි amino acids එහෙම ගත්තොත් glucose එහෙම almost nearly අර threshold එකට වෙනකම්ම ඔක්කොම reabsorb කරනවා. we H+ secretion. ඊට මේක යනවා thin descending loop of Henle. descending loop of Henle එක හැදලා තියෙන epithelial එක simple squamous එකක්. ඒක H2O වලට permeable. H2O වලට permeable H2O absorb වෙනවා. පොඩ්ඩක් urea secrete වෙනවා inside UTA2 කියන transport එකේ. H+ මේක tin එකක් ඉඳ secretion වෙන්නේ නැහැ. ඊටසේ thick limb එක ගත්තොත් අපි කැලේ දෙකකට බෙදනවා. එකක් thin portion එක ascending limb එකේ. ascending limb එකේ thick portion එක මේක. thick portion එක water වලට impermeable. water absorb කරන්නේ නැති එකම කැලේ තමයි මේක.
මේකේ ගොඩක් වටිනා මේ ට්‍රාන්ස්පෝර්ට් එක වෙන්නේ සෝඩියම් මෙතන කාට පේනවා සෝඩියම් 2 ක්ලෝරයිඩ් පොටෑසියම් සෝඩියම් පොටෑසියම් 2 ක්ලෝරයිඩ් ට්‍රාන්ස්පෝර්ට් එක මේක සෙකන්ඩරි ඇක්ටිව් එකක් මෙතන සෝඩියම් පොටෑසියම් පම්ප් එකෙන් ඉඳලා මෙතන ගොඩක් iron absorption and electrolyte absorption with the sodium hydrogen counter transport. This is really important for the reabsorption of electrolytes. If you take the filtrate here and the process here, we see a greater reabsorption of electrolytes compared to the absorption of water. ගොඩක් dilute වෙන උඩට යනකොට මේ sodium potassium 2 chloride pump එක ගොඩක් active එකක් හින්දා ඊට පස්සේ distal convoluted tubule එකට යනවා ඊට අතර early part of the DCT එකේ sodium chloride co-transporters වලිනුත් මේක මෙහා එනවා අපි distal convoluted tubule එක ගත්තොත් cells වර්ග දෙකක් තියෙනවා එකක් මෙතන label එක හරියට වැදිලා නැහැ principal cells එතන intercalated cells කියන එක මේ intercalated cell A intercalated cell B මේවා මම පස්සේ slides වල explain කරනවා ඒ සම්තර medullary collecting duct එක cortical collecting duct එක ඒක ADH වලට sensitive ඊට පස්සේ ගොඩක් H+ secretion වෙනවා collecting ducts වල collecting tubules වල collecting tubule එක අන්තරය වෙලා collecting duct එක වෙනවා මෙතන urea reabsorption එක ගොඩක් important medullary collecting duct එකේ UTA1 UTA3 කියන transporters වලින් වෙන්නේ මම පස්සේ කියන්නම් ඇයි urea මෙච්චර important වෙන්නේ කියලා ඇස proximal convoluted tubule එකට related මෙන්න මේ slide එක ඒකේ secretion ගැන secrete කරනකොට මෙන්න මේ හතර secrete කරන proximal convoluted tubule PCT මෙන්න මේ කැලේ H+ pH කියන්නේ para amino hippuric acid මේකේ importance එක තුන්වෙනි කැලේ clearance වල තමයි මම කියන්නේ ඉතින් urate crystals creatinine we organic acid bile salts oxalates catecholamines oxalate වලින් kidney stones හැදෙනවා we certain drugs probenecid aspirin atropine වගේ drugs ගොඩක් secrete වෙන්නේ proximal convoluted tubule එකේ proximal convoluted tubule එකෙන් කවදාවත් මම කිය sodium එහෙම glucose එහෙම reabsorb වෙනවා මේවා කවදාවත් reabsorb වෙන්නේ නැහැ filter වුණු පරිදිම urine එකෙන් release වෙනවා inulin creatinine sucrose we mannitol මේ හතර මම ඉස්සෙල්ලා පොඩ්ඩක් ටච් කරා දැන් මම කතා කරනවා principal cells එක ගැන principal cells වලින් කරන්නේ aldosterone වලට sensitive sodium reabsorption potassium secretion and potassium secretion it's called the principal cells secondary active transport වලින් මේ drugs තමයි එක එක විදිහට ඇක්ට් කරන්නේ aldosterone වලින් කරන්නේත් මේක sodium reabsorption potassium secretion sodium channel blockers කරන drugs උත් මෙන්න මේවා තමයි aldosterone antagonist ඒ කියන්නේ aldosterone වල activity එකට opposingly act කරනවා ඊට intercalated cells කියන ඒවා දෙකක් තියෙනවා intercalated A cells intercalated B cells මේ දෙකට දෙක functions opposite intercalated A cell එක ගත්තොත් ඒන් කරන potassium reabsorption hydrogen secretion potassium reabsorption hydrogen secretion ඒ intercalated B එක ගත්තොත් it does the opposite tubular lumen එක මේ පැත්ත දෙපැත්තෙම potassium secretion and then hydrogen reabsorption එක පේන්නේ විතර bicarbonate secretion එකේ bicarbonate කියන්නේ base එකනේ base එකක් excrete කරනවා කියන්නේ acid එකක් ගන්නවා වගේම තමයි blood එකට hydrogen reabsorb කරනවා potassium lumen එකට excrete කරනවා මේකේ opposite එක ඒක කෙලින්ම තෝ cell එකම අනිත් පැත්ත ගහලා A උයි B උයි කියලා වෙනස් වෙලා තියෙන එක වෙලා තියෙනවා එතකොට මෙන්න මෙතන මම විස්තර කරලා තියෙනවා permeability මේ Guyton එකෙන් මේක කරලා තින්නේ proximal convoluted tubule sodium chloride permeability ගොඩක් වෙනවා ascending limb එකේ මම කතා කරා sodium potassium 2 chloride ඊට පස්සේ ඕනම් මේකක ඔයාලට aldosterone වලට sensitive හින්දා distal tubule cortical collecting inner medullary collecting duct වල permeable and sodium reabsorb වෙනවා water ගත්තම ascending limb එක ඇරෙන්න අනිත් ඔක්කොගේම වෙනවා permeable water වල ගත්තා DCT CCT and the inner medullary CT ගත්තොත් water permeable වෙන්නේ ADH කියන හෝමෝනේ තිබ්බොත් විතරයි water reabsorption වෙන්නේ ADH කියන එක තිබ්බොත් විතරයි
සෝඩියම් ක්ලෝරයිඩ් මෙතන අපි කතා කරේ ඇක්ටිව්ලි මේවා කරන එක එනර්ජි යොදාගෙන. පැසිව්ලි ගත්තොත් මෙන්න මේ පළවෙනි ටිකේ විතරයි වෙන්නේ. urea descending thin portion of the loop of Henle and proximal tubule වල reabsorb වෙනවා passively. ADH උත් passive එක තමයි කරන්නේ. ADH වලින් inner medullary cortical duct එකේ urea reabsorb කරනවා. Urea reabsorption is really important in order to concentrate the urine. ඊට පස්සේ මම කතා කරන්නේ glomerular tubular balance. සමහර කට්ටිය මේක වරද්ද ගන්නවා tubular glomerular feedback එක. ඒක දින auto regulation වල මේක වෙනවම concept එකක්. මේ concept එකෙන් කියන්නේ හිතන්නකො filtration වැඩි එක මේකක glucose වගේ glucose sodium ගමු. sodium filtration එක වැඩි නම් sodium filtration එකට match වෙන්න sodium reabsorption එකත් වැඩි වෙනවා. ඒක net sodium එක constant විදිහට තියාගන්න. මේකට mechanisms දෙකක් තියෙනවා. පළවෙනි mechanism එක GFR එක වැඩි. sodium filtrate එකේ වැඩි. ඒක sodium එකම glucose ඔය amino acid filtrate එකේ වැඩි. මම ඉස්සෙල්ලා කිව්වා threshold එකට වෙනකන් 100% glucose and amino acid අපි reabsorb කරනවා. 100% ගන්න එක මේක sodium link transport වලින් යන්නේ. මම කලින් මේක කරා. එතකොට glucose absorb වෙන sodium උත් reabsorb වෙනවා. මේක මම මේ පින්තූරය ආශ්‍රයෙන් ගන්න. මෙතන හිතන්න sodium filter වෙලා තිනවා වැඩි. sodium filter වෙලා තිනවා වැඩි එක්කම glucose උත් filter වෙලා තිනවා වැඩි. glucose එක්ක sodium reabsorb වෙනවා. glucose මොනවා වුණත් මේක ඇදලා ගන්නවා. glucose පුළුවන් තරම් මේ ඇදලා ගන්නවා. ඒතකොට මෙතන glucose උත් වැඩි, sodium උත් වැඩි. මේ දෙක link වෙලා තියෙන හින්දා sodium උයි glucose උයි දෙකම ඇදලා ගන්නවා. එතකොට sodium reabsorption එකත් වැඩි, filtration එකට match වෙන්න. දෙවෙනි concept එක තමයි GFR එක වැඩි වුණාම hydrostatic pressure එක peritubular capillaries වල අඩු වෙනවා. දැන් peritubular capillaries කියලා එන්න ඕනේ වැදිලා නැහැ. ඊට පස්සේ මේ වෙලාවේ oncotic pressure එක වැඩි. දැන් ගොඩක් fluid අපි release කරා නම් ගොඩක් fluid වැඩි කියලා කියන්නේ proteins වල concentration එක වැඩි. C සමාන NOV නේ. V අඩු හින්දා. ඒක හින්දා reabsorption force එක oncotic pressure in the blood කියන එක. එතකොට reabsorption වැඩි වෙනවා. GFR එක වැඩි වෙනවා නම් ඒකට match වෙන්න reabsorption වැඩි. මෙතන GFR වැඩි ඒකට match වෙන්න reabsorption වැඩි. මේක වෙන්නේ filtration fraction එක වැඩි වුණු වෙලාවට. අපි පොඩ්ඩක් brush up කරපු individual කැලි වල PCT 67% of sodium chloride potassium and filtered water via osmosis phosphates lactate මේ ඔක්කොම sodium එක තමයි මේ වෙන්නේ second reactive transport වගේ 100% glucose amino acids threshold එකට වෙනකම් potassium calcium පොඩ්ඩක් 50 to half of the urea is absorbed in the PCT proteins ගොඩම reabsorption වෙන්නේ PCT එකේ ඊට පස්සේ මේක මම explain කරා thin loop thin descending loop thin කැලේ descending කැලේ water reabsorption පුළුවන් moderate sodium උත් පුළුවන් ascending වෙනකොට ascending එක water impermeable water වෙන්නේ නැහැ ඒ water මේ permeable නැහැ sodium chloride අර මම කිව්වේ thin එක නෙවෙයි thick එකේ sodium chloride diffusion හින්දා ascending loop එකෙන් උඩට යනකොට ගොඩක් hypotonic වෙලා තියෙන hypotonic ගොඩක් dilute වෙලා තියෙන sodium 20 to 25%, nearly a quarter of the electrolytes are reabsorbed in the thick film due to the sodium potassium to chloride transporter. So sodium hydrogen counter transport to calcium, magnesium, potassium, sodium. Make a important potassium backleak. Potassium backleak මෙතන potassium reabsorb වෙනගාම ආපහු lumen එකට potassium leak වෙනවා inside. ऐसे early distal tubule आता है बेदना early distal tubule, late distal tubule කියලා. early distal tubule मैं इसलिए बता रहा impermeable to water and urea.
දර මතක තියාගන්න මේක impermeable to water and urea. Reabsorption sodium potassium import හැටියට යනවා sodium and chloride. Late distal tubule එකේ මම ඉස්සෙල්ලා කතා කරා principal cells, intercalated cells මම ඉස්සෙල්ලා පින්තූරයක එක describe කරපු ඒවා තියෙන්නේ. About revise කරමු. Principal cells reabsorb sodium, secrete potassium. When you talk about intercalated A cells, they reabsorb potassium and secrete hydrogen. Type B cells, they reabsorb the hydrogen while secreting the potassium. And also they reabsorb water in the presence of ADH. So medullary collecting duct. late distal tubular collecting duct එකම behavior එක පෙන්නන්නේ. Medullary collecting duct water urea reabsorb කරනවා. Very important thing. ADH වලට urea reabsorption උත් නැනවා. Sodium chloride ඉතුරු වෙන ප්‍රමාණය 10% විතර actively reabsorb වෙනවා. Okay, so that ends the part about renal reabsorption and secretion. ඊට අපි දැන් යන් කතා කරන්න clearance ගැන. Renal clearance ගත්තොත් renal clearance කියන්නේ abstract concept එකක්. අපි ඒක හිතේ මාගත කල්පිත concept එකක්. ඒක clinically ගොඩක් important වෙනවා. මේක definition එකක් ගත්තොත් renal clearance of a substance is the volume of plasma that is totally cleared of the substance. Plasma පරිමාව totally cleared. ඒ කියන්නේ substance එකක් ගත්තොත් sodium වගේ මේකෙන් volume percentage volume එක totally clear කරන සම්පූර්ණයෙන්ම අයින් කරපු kidneys වලින් per unit time. The volume of plasma that is totally cleared of the substance by the kidneys per unit time. මේක මම මේ animation එකෙන් explain කරා. මේක blood compartment එක කියලා ගමු. blood වල තියෙනවා solutes. solutes මෙහෙම කරලා මේක sodium කියලා අපි ගමුකෝ. හරි. sodium ඊට පස්සේ අපි kidney එකට ගියාම filter කරනවා. filter කරනවා මේක urine compartment එක කියලා ගන්න. urine වලට යනවා මෙහෙම කරලා. අපි ගන්නේ clearance වල මෙන්න මේ area එක. මෙන්න මේ area එක මේ empty area එක තියෙන්නේ. මේ area එක totally clear කරලා කියලා. totally empty of the solute. මෙතන තිබ්බ molecules දෙක urine වලට ගියා. ඒකට මේ sodium වල clearance එක අපි හතර ගන්න මෙන්න මේ empty area එක. ඒත් අත්‍තරම වෙන්නේ මෙහෙම සාන redistribute වෙලා blood වල concentration එක අඩු වෙන එක. ඒත් අපි අපේ concept එකේ ගන්නේ redistribute වෙන්නේ නැහැ. මේ molecules හැමම තියෙනවා. එක volume එක completely empty වෙනවා කියලා. ඒකට තමයි clearance කියලා කියන්නේ. clearance එක ගත්තොත් අපි මනින්නේ මෙන්න මේ formula එකේ. clearance equals urine concentration of a substance into volume output of urine. ඒ කියන්නේ volume of urine excreted per unit time. මෙන්න මේ දෙක මේ US into V දෙක විතරක් ගත්තොත් අපි ගන්නවා urinary excretion rate of a substance. The urinary concentration දාන concentration into volume per time. ඒකට අපිට එනවා grams per time කියලා එකක්. ඒ කියන්නේ ඒක substance එක excretory rate එක තමයි මේ දෙකෙන් පෙන්නන්නේ. US උයි V උයි PS නෙවෙයි. ඊට පස්සේ අපි මේක බෙදනවා plasma concentration එකේ. කියන්නේ මෙච්චර මවුල ප්‍රමාණයක් යනවා මේ remove වෙනවා per unit time. ඒකට මේක plasma concentration එකෙන් බෙදුවම අපිට එනවා clearance. clearance කියන්නේ මේකේ නැති වෙන volume එක. basically කිව්වොත් මෙතන එකම මවුල ගාන ඔක්කොම එකයිනේ. මවුල ගාන දෙකේ සමානයි. මෙතන තිබ්බ molecules දෙක තමයි move කරන්නේ urine එකට. ඒකට මෙතනින් තියෙන moles දෙක අපි හොයාගත්ත urine concentration into urine volume output. එහෙනම් අපි plasma වල originally තිබ්බ concentration එක මේ concentration එක අපි දන්නවා. එතකොට අපිට urine concentration into urine volume output divided by plasma concentration අපිට basic අපේ chemistry වලින් එනවා මෙතන නැති වෙලා තියෙන volume එක. ඒවත් clearance of a substance. clearance එක අපි ගන්න clinically GFR එක measure කරන්න. ඒ GFR එක measure කරන්න අපිට මේ assumptions තුන ගන්න ඕනේ. මේවා freely filtered වෙනවා. freely filtered වෙනවා. ඒක ලොකු concentration difference එකක් වෙන්නේ නැහැ. glomerular filtration surfacing අස්සේ එළියේ reabsorb වෙන්නේ නැහැ.
අපි කලින් මේ කල්පිතය ගත්තේ මේක කෙලින්ම බ්ලඩ් ඉඳන් යූරින් වලට ගියා. මේකට මොනවත් එළියෙන් ඇඩ් උන්නේ නැහැ. මේකෙන් ආපහු එළියට ගියෙත් නැහැ. ඒකෙන්ද අපි අසින් කරනවා no reabsorption no secretion. මේ වගේ වැඩ කරන freely filtered reabsorption නැති secretion නැති examples විදිහට අපි ගන්නේ inulin. inulin එකේ reabsorption වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා කිව්වනේ creatinine ගත්තොත් creatinine වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. small amount එක secrete වෙනවා. ඒකෙන් GFR එක තියෙන ප්‍රමාණයට වඩා ටිකක් වැඩි එම ගන්න. තව අපි ගන්නවා radioactive iothalamate කියන compound එක. අපි renal plasma flow එකට අපි මම ඉස්සෙල්ලා කිව්වනේ clearance කියලා කියන්නේ substance එකකට ගත්තොත් ඒකෙන් කොපමණ volume එකක් completely cleared from the plasma ද කියලා. දැන් අපි normal ඒවා ගත්තොත් normal ඒවා partially cleared. ඒ සමහර ඒවා තියෙනවා completely cleared for the plasma. completely cleared from the plasma නම් අපිට එනවනේ volume එක අගයක් මේක completely 100%ක් clear වෙලා තියනවා නම් ඒ කියන්නේ ඒන volume එකේ අගය සමානයි renal plasma flow එකට. සම්පූර්ණ total renal plasma flow එකම අපි clear කරලා තින්නේ. ඒ අර අපි කියන substance එකෙන්. ඒ වගේ එක substance එක closest අපිට එන්නේ මේ pH කියන එක. මම කලින් කිව්වා secret එක. මේ pH කියන එක 90%ක්ම අපි blood වලින් අයින් කරනවා. එතකොට මේ blood වලින් අයින් කරන එක අපි අර formula එකට ගත්තම ඒ volume එකට එන්නේ almost the renal plasma flow. renal plasma volume එක එන්නේ. ඒක අපි මේ 100 බෙදීම අනුව correction එක දැම්මම අපිට correct renal plasma flow එක හොයාගන්න පුළුවන්. මම ආපහු explain කරන්න. substance එක completely plasma වලින් clear කරා කියන්නේ. ඒකේ clearance volume එක සමානයි total renal plasma flow එකට. මුළු renal plasma flow එකෙන්ම අපි මේ pH කියන compound එක අයින් කළා. although it's 90% correction එක දාලා හදනවා. ඒකට අපි hematocrit එක දන්නවා නම් renal blood flow එකත් ඒත් එක්කම හොයාගන්න පුළුවන්. ඒ summary එකක් Guyton වලින් equations ටික clearance rate එකෙන් මනින්න තියෙන. මම ඉස්සෙල්ලත් කියපු එක glomerular filtration rate same equation but with inulin. clearance ratio ගත්තොත් inulin වලට සාපේක්ෂව effective renal plasma flow අර paramino hippuric වලින් ගන්න එක. මේක තියෙන අර 90% correction එක නැතුව renal plasma flow එකට අපි අර 90% correction එක දැම්මම එනවා මේ paramino hippuric acid වලට. renal blood flow excretion rate එක මම කලිනුත් කරා අර clearance formula එකේ උඩ කැලි දෙක එකතු කරාම excretion rate of a substance reabsorption rate අපිට එච්චරම ඕනේ නැහැ filtered load to excretion rate මෙන්න මේකෙන් මේව කරන්නේ. ඒකනේ වෙනස අපි හොයනවා filtered load එකනෝයි excrete කරපු ටිකනෝයි. එතකොට remained එක තියෙනවා නම් ඉතිරියක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම reabsorb කරලා. secretion rate එක ගත්තොත් excretion rate එකයි filtered load එක අනුව තමයි. ඒ කියන්නේ මේ වෙලාවේ වැඩියෙන් excrete වෙලා. ඒ කියන්නේ filter කරාට වඩා. දැන් අපි කතා කරන්න යන්නේ renal water handling ගැන. kidney එක ගත්තොත් excretion පැත්තෙන් ඇඟේ water balance එක regulate කරන එක kidney එකේ ලොකු function එකක්. මොකද සමහරලාට අපිට dehydrated state එකක් තියෙනවා සමහරලාට overhydrated state එකක් තිබුණා. මේකත් සමස්තයට තමයි අදාළ වෙන්නේ. දේහයේ අභ්‍යන්තර පරිසරය constant internal environment එක නියත පරාසයක් යටතේ තියාගන්න. ජලය වුණත් ඒකමයි වෙන්නේ. දැන් එතකොට extremes දෙකක් ගැන මම කතා කරා. ඒකට ඒ extremes දෙකට අනුව urine production එකත් modify කරන්න ඕනේ. අපේ ඇඟේ වතුර වැඩි නම් urine ඒ කියන්නේ ඇඟෙන් වතුර ඉවත් කරන එක වැඩියෙන් වතුර excrete කරන්න ඕනේ. ඒවා dilute urine. ඇඟේ වතුර අඩු නම් ඇඟෙන් බැහැර කරන ජලය ප්‍රමාණය අඩු කරන්න ඕනේ. ඒවත් concentrated urine එකක් කරන්න. ඒකට kidney එක ගත්තොත් kidneys they have the ability to excrete a dilute urine of 50 osmoles per liter. ඒ කියන්නේ ECF osmolarity එකෙන් 6න් එක. excess body water තියෙනකොට. ඒ ඇඟේ වතුර අඩු නම් deficit එකක් තියෙනවා නම් concentration එක 1200 milliosmol දක්වා කරන්නත් පුළුවන්. එසේ මෙන්න මේ වගුව Guyton එකෙන් අරන් තියෙන්නේ water absorb වෙන areas. ඉස්සෙල්ලාම PCT එකේ thin descending limb එකේ hormone තිබ්බත් නැතත් වතුර absorb වෙනවා. සාමාන්‍ය around 67% 67 to 70% වගේ වෙනවා. ඒ මෙන්න මේ කැලට එකක් important. මෙතන ADH plus ADH තියෙන එක තියෙන්නේ. ADH තිබ්බොත් ADH නැති වුණොත් මේ distal tubule cortical collecting tubule
inner medullary collecting duct කියන තැන් තුනේ water reabsorption එක modify කරන්න පුළුවන් අවශ්‍යතාවයට අනුව. දැන් කතා කරමු මෙන්න මේ mechanism එකෙන් තමයි body osmolarity එක body water content එක අපි regulate කරන්නේ. හිතන්නකෝ dehydrated වෙලා ඉන්න මිනිහෙක් ඉන්නවා. ගොඩක් dehydrated body water මේක අඩුයි. ඒකට hyper osmolarity තමයි ගොඩක් වෙලාට තියෙන්නේ. මොකද concentration එක වැඩි electrolytes proteins වලයි. මේකෙන්ද blood එකේ osmolarity එක ගත්තොත් වැඩි. ඒකෙන්ද අපිට ඕන osmolarity එක normal level එකට ආපහු ගේන්න. ඒකට ගන්නේ hypothalamus එකේ osmoreceptors කියලා තියෙනවා. osmolarity එකට sensitive වෙන. මේ osmoreceptors stimulate වුණාට පස්සේ hypothalamus එක හරහායි post pituitary එක හරහායි vasopressin හෙවත් ADH කියන හෝමෝන ස්‍රාවය කරනවා. ADH වල එක ඇක්ෂන් එකක් තමයි මේ vasoconstriction, systemic vascular contraction, increase arterial pressure. ඔය අපිට ඉම්පෝර්ටන්ට් එක තමයි මෙන්න මේ V2 කියන රිසෙප්ටර් එක මෙයන් එක. V2 රිසෙප්ටර් එක ගොඩක් වෙලාට තියෙන මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ DCT cortical collective tubule medullary collecting tubule කියන තැන. ඉතින් මේ වලින් කරන්නේ kidneys වලින් fluid reabsorption එක වැඩි කරනවා. ඒකට fluid reabsorption එක වැඩි කරාම increase blood volume. fluid reabsorption වැඩි වුණාම fluid excretion අඩුයි. ඒකින්ද ADH stimulate වුණාම උඩට concentrated urine with less water තමයි release කරන්නේ. reabsorption වැඩි හින්දා osmolarity එක ආපහු dilute වෙගෙන normal level එකට යනවා. ගියාම normal value එක ආපහු අපිට හම්බ වෙනවා. ADH act කරන්නේ මෙන්න මේ කියන area එකේ තමයි. ADH වල activity එක කිව්වොත් V2 receptors වලට bind වෙලා aquaporins කියලා channel එකක් තියෙනවා. මේ channel එක මේක cell membrane එකට ගේනවා. මෙන්න මේ දෙකේ border එක අනුව. මේකෙන් කරන්නේ මෙතන තියෙන medullary interstitium එකයි මෙතන තියෙන tubular fluid එක, luminal fluid එක. මේ දෙක අතර gate එකක් හදනවා. gate එකක් කියව channel එකක් කරනවා. aquaporins කියන්නේ channels වර්ගයක්. මේ channel දෙක membrane එකට ආවට පස්සේ gradient එක open වෙනවා between the luminal fluid and the highly concentrated medullary interstitium. එතකොට මේ gradient එකට අනුව water move වෙනවා out of the tubules into the interstitium. interstitium වල අන්තර blood vessels වලින් absorb කරනවා. ඒකෙන් වෙන්නේ ගොඩ water ප්‍රමාණය මේතන අඩු වෙලා අන්තිමට concentrate වෙලා යන්නේ ADH තියෙනකොට. අපේ normal osmolarity එක ගැන කතා කරාම glomerular filtration වලින් ගොඩක් වෙලාවට ප්ලාස්මා එකට ගොඩක් isotonic එකක් තමයි වෙන්නේ. ඒවත් ECF එකට isotonic එකක් 300 milliosmoles per liter. proximal convoluted tubule එක ගොඩක් sodium chloride with salts එම absorb වෙලා. ඒවත් එක්කම water යනවා equal amounts. ඒතර දෙකේ net difference නැති හින්දා PCT එක ඉවර වෙනකොට ගොඩක් වෙලාවට isotonic 300 milliosmoles. ඊට පල්ලෙහාට එනකොට thin descending කැලේ water absorption එකක් තියෙනවා. around 15% or something as I remember. එතකොට water absorb වෙනවා less electrolytes. water එළියට යනකොට ASSE තියෙනවා concentration එක වැඩි වෙනවා. ඒක දැන් 300 තිබ්බ එක දැන් මෙතන 400 600 එහෙම වෙලා. ඊට ඒක ආපහු උඩට යනවා thick ascending part එකට එනවා. මෙතන water reabsorption එකක් වෙන්නේ නැහැ. ඒක ගොඩක් powerful 1 sodium 1 potassium 2 chloride pumps active. මෙවලින් ගොඩක් electrolytes එළියට pump කරනවා actively using energy they pump it in huge amounts. එතකොට electrolytes ගොඩක් pump වෙලා water මෙයාවෙන් ඒවලට impermeable කියන්නේ ගොඩක් dilute වෙනවා. මොකද salts ඔක්කොම එළියට මෙය කරනවා. ඒකින්ද osmolarity මෙතන 600 තිබ්බ එක ගොඩක් අඩු වෙනවා 100 වලට වගේ. ඊටසේ 100 කියලා තියෙන එක මේ මෙතනින් එහාට vary වෙනවා ADH තියනවද නැද්ද කියලා. ADH තිබ්බොත් aquaporins මේ active නේ මේ 100 water ගොඩක් එළියට ගන්නවා. මේ concentration. ඒක water ගොඩක් එළියට යනවා නම් මේක concentrated වෙනවා. ADH තිබ්බේ නැති වුණොත් වෙන්නේ ඒතකොට aquaporins නැහැ water absorption එක අඩුයි. කොහොමද තියෙනවා sodium channels, ENaC channels කියලා කියන්නේ. මේ sodium channels හරහා salts එළියට absorb වෙනවා, reabsorb වෙනවා. එතකොට water වැඩි absorb වෙන්නේ නැහැ ADH නැති හින්දා salts absorb වෙන හින්දා 50ට වෙනකම් dilute වෙන්න පුළුවන්. මේ sodium channels වලට කියන්නේ ENaC, ඒවත් epithelial sodium channels කියලා. Here it is ENaC channels. අපි ඉස්සෙල්ලා කතා කරා dilute urine එකක් හදන්නේ
ADH ශ්‍රාවය නැති වෙනකොට. ඒකට further water reabsorption යන්නේ නැහැ. දැන් අපි කතා කරමු concentrated urine එකක් කොහොමද හදන්නේ කියලා. concentrated urine එකක් හදන්න හේතුව ගොඩක් වෙලාවට body එකේ water content එක අඩු වුණාම. කියන water excretion එක පුළුවන් තරම් අපි minimize කරන්න. ඒකට මේකට requirement දෙකක් තියෙනවා. පළවෙනි එක high level of ADH. අපි අයි කියලා කලින් කතා කරා aquaporin channels open කරන්න membrane එකට. ඒකට water reabsorption. අනිත් එක a high osmolarity of the renal medullary interstitium. මෙන්න මේ area එක renal medullary interstitium high osmolarity එකක් තියෙන්න ඕනේ. ඒකට හේතුව high osmolarity provides the gradient. ADH merely provides the gate. කියන්නේ ADH තිබ්බත් වැඩන්නේ osmolarity එකකින් හින්දා water pull වෙන්නේ නැත්තම් එළියට. ඊට දැන් කතා කරන්නේ කොහොමද මේ osmolarity එක හැදෙන්නේ කියලා. Factors that build up the hyposmotic medulla. Active transport of sodium ions and co-transport of potassium chloride and other ions out of the thick portion of the ascending limb. Ascending limb එකේ මම කතා කරා 1 sodium 1 potassium 2 chloride channels එකේ පුළුවන් තරම් අපි එළියට පම්ප් කරනවා. එළියට පුෂ් කරනවා. පුෂ් කරනින්ද මේවා යන්නේ ඔක්කොම interstitium එකට. ඒකට interstitium එකට මෙච්චර ions වල load එකක් එනකොට ඒක concentration එක වැඩි වෙනවා. concentration එක වැඩි වෙලා osmolarity වැඩි වෙනවා. අනිත් එක active transport of ions on the collecting ducts into the medullary interstitium. අපි දැක්ක අන්තිමට collecting duct එකේ හැම sodium මෙහෙම ලියට ගන්නවා. අනිත් එක facilitated diffusion of large amounts of urea from the inner medullary collecting duct into the medullary interstitium. Urea is an extremely important factor in this. Urea වලින් තමයි osmolarity almost half of it is contributed by urea. මේකට යූරියා එකට අනිත් ෆැක්ටර් තමයි ADH. ADH වලිනුත් යූරියා ඩිෆියුෂන් එකට උදව් කරනවා. Diffusion of only small amounts of water from the medullary tubules into the medullary interstitium. කියන්නේ නිකන් තියෙනකොට diffusion වෙන water ප්‍රමාණය ගොඩක් අඩුයි. In the absence of ADH usually. මේකට help කරන තව ෆැක්ටර් තමයි මෙඩල් එකේ blood flow එක ගොඩක් අඩුයි. renal blood flow එක ගොඩක් 195 විතර cortex එකට යන්නේ. එතකොට blood flow එක අඩු වුණා සාමාන්‍ය blood වලින් කරන්නේ හොඳ vasculature එකක් තියෙනවා නම් හොඳ blood vessel network එකක් තියෙනවා නම් supply එකයි exit එකයි components වල ලේසි. මොකද vessels නිකන් පාරක් වගේ මෙයා වලින් යන්න පුළුවන්. ඒතකොට මෙන්න blood flow එක අඩුයි හින්දා flushing out of solutes වෙන්නේ නැහැ. ඒ කියන්නේ තියෙන දේවල් රැඳෙනවා. ඒ කියන්නේ නැත්තම් වෙන හොඳ blood flow එකක් තිබ්බොත් මේකෙන් හොඳ water supply එකක් දෙනවා. කියන්නේ blood වල water නේ ප්‍රධාන component එක. ඒකින්ද මේක wash out වෙන්නේ නැහැ. ඒත් vasodilation increase mean arterial blood pressure එම තිබ්බොත් renal blood flow එක මෙඩල් එකට වැඩි වෙලා මේ concentrated capability of kidneys කියන එක අඩු වෙනවා. මොකද ගොඩක් blood අපි supply කරොත් මෙඩල් එකට මේකේ water supply එකත් වැඩි මේවා හේදිලා යනවා. මේ අපි අමාරුවෙන් concentrate කරගත්ත ions ටික. දැන් හිමින් කතා කරමු කොහොමද මේ gradient එක ඇති වෙන්නේ කියලා. පළවෙනිම එක මේ hypothetical ගන්නේ ඔක්කොම 300. outside is 300 inside is also 300. යනවා. ඒකව අර මේ 1 sodium 1 potassium chloride pump එකෙන් එළියට pump කරන්න පුළුවන් තරම්. අම් කළා අස්සේ තියෙන ions එළියට දානවා. එළිය concentrated වෙනවා අස්සේ dilute වෙනවා. thick part of the ascending limb එකේ. දැන් වෙන්නේ දැන් එළිය 400 නේ. මේ කැලේ ගොඩක් facilitated diffusion එකෙන් වෙන්නේ. active pumps ගොඩක් අඩුයි. මේ descending එකේ. ඒක දෙක equilibrate වෙනවා. දෙකේම මේක exchange එකක් වෙලා ඒත් මේක වෙන්නේ අස්සේ dilute එළිය concentrated ඒකින්ද 400 එක තමයි වෙන්නේ. මොකද මේක එළිය මේකට යන්නේ. දැන් කට්ටරි හිතනවා මේක 350ට අය යන්න බැරි කියලා. දෙකම මේක මේ 400 350ට කියලා 300 350ට යන්න. The outer interstitium is relatively large compared to the small tubule. So it's easier for the small tubule to equilibrate with the outside physically. අප කියන 300න් එළියට pump කරා මේක 400 කරා concentrate කරා 400ත් එක්ක equilibrate වුණා. ඊපස්සේ equilibrate කරපු එක දැන් move වෙනවා. tubule එක හරහා movement එකක් තියෙනනේ. දැන් 400 මේ පැත්තට ගියා. මෙතන මොකද්ද තියෙන්නේ? pump එක. එළියට pump කරනවා ආපහු. මේ 400 තියෙන එක. එතකොට මෙතන කොහොමද 400 තිබ්බේ? තව මේවා එළියට pump කරනින්ද තව මේවා concentrate වෙනවා. දැන් 500ට ගිහිල්ලා 500ට ගිහලා අස්සේ තියෙන ටිකට තව dilute වෙලා 400 තිබ්බ එක දැන් 300 150 වගේ මේ වගේ repeatedly වෙනවා. තව කියන්න බැරුණා මේ 500 මෙතන තියෙන 500ට equilibrate වෙනවා මේක. මේ ටිකමයි අර දෙවෙනි පාර වෙන්නේ. මේක repeat වෙනවා ගොඩක් steps.
තොර කන්සන්ට්‍රේෂන් දමන්න 300 තිබ්බ එක දැන් 400 වෙලා 400 තිබ්බ එක 500 වෙලා. ඒ වගේ කන්සන්ට්‍රේෂන් 1200ට වෙනකම් මේක කන්සන්ට්‍රේෂන් යන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම පේන කන්සන්ට්‍රේෂන් ග්‍රේඩියන්ට් එක. The deeper you go, the more concentration it becomes. I'll explain it again. Initially it's 300 and then the ion channels pump it out. They make the ascending limb fluid more dilute and the interstitium a little bit more concentrated. So the descending limb equilibrates with the interstitium and then you have a higher concentration. The same thing happens. 400 මෙතෙන්ට ගියා ආපහු එළියට පම්ප් කරා ඩයිලූට් වුණා එළියේ කන්සන්ට්‍රේට් වුණා අස්සේ ඩයිලූට් වුණා එළියේ කන්සන්ට්‍රේටඩ් වුණා මේ මෙතනින් ආපහු ඩිසෙන්ඩින් එක ඉක්විලිබ්‍රේට් කරා එළියත් එක්ක 500 උනේ 500 ආපහු මෙතෙන්ට ගියා එතකොට 500 නුත් ආපහු මෙතන ගලා තව කන්සන්ට්‍රේට් කරනවා කොහොම කන්සන්ට්‍රේට් කර කර ගිහලා මෙන්න මේ වගේ හැදෙනවා ලස්සන ග්‍රේඩියන්ට් 300 700 1000 1200 එතනින් ඉම්පෝර්ටන්ට්ම කැලල මෙතනින් එළියට පම්ප් කරන එකයි එළිය තියෙනවා එක්ක ඩිසෙන්ඩින් ඒවා ඉක්විලිබ්‍රේට් කරන එක. මෙතෙන්ට යන ඒවා වලින් ඔක්කොම අයන්ස් ටිකයි සෝල්ට් ටිකයි එළියට පම්ප් කරනවා. එළියට පම්ප් කරලා කන්සන්ට්‍රේටඩ් වෙන එකත් එක්ක මෙන්න මේ කැලල ඉක්විලිබ්‍රේට් වෙනවා. මම කලින්ම කතා කරා යූරියා ගොඩක් ඉම්පෝර්ටන්ට් කියලා. යූරියා වලින් 40 to 50% osmolarity renal medullary interstitium මෙන්න මේ කැලල contribute වෙන යූරියා ඉන්න. මේක හින්දා ලොකු ග්‍රේඩියන්ට් එකක් හැදෙනවා. වතුර මෙහෙම ගිහිල්ලා දන්නවනේ කලෙක්ටින් ඩක්ට් එකට යනවා. මේ දෙක අතර මේක ඉන්ටර්ස්ටිෂියම් එක ගොඩක් කන්සන්ට්‍රේටඩ් නම්. ගොඩක් කන්සන්ට්‍රේටඩ් නම් මේක ටිකක් ඩයිලූට් නම් දෙක අතර ලොකු ග්‍රේඩියන්ට් එකක් එනවා. ADH වලින් කරන්නේ මේ ග්‍රේඩියන්ට් එක ඕපන් කරනවා මෙන්න මෙතන ඇක්වාපෝරින් කියන channel එක හදලා. ඒකින්ද water reabsorb වෙන්න පුළුවන්. ඒ reabsorb වෙන්න initially gradient එක තියෙන්න ඕනේ. gradient එක තියෙන්න medal එක මේ පැත්ත පුළුවන් තරම් concentrate කරන්න ඕනේ. concentrate කරන්නේ urea. The following areas are impermeable to urea. The loop of Henle මෙන්න මේ කැලල පොඩ්ඩක් අරගෙන DCT cortical collecting උයි outer medullary. inner medullary එකෙන් තමයි ගොඩක් urea facilitated diffusion වලින් ගන්නෙ interstitium එකට. මෙතනින් urea ගන්නවා මේ අස්සට ඉස්සෙල්ලා මේක ගොඩක් concentrate වෙනවා. urea facilitated diffusion වලින් එළියට එනවා. පොඩ්ඩක් අර UT A2 කියන channel එකකින් ආපහු LOH එකේ යටම කෑල්ලේ ටිකක් අස්සට එනවා. ටිකක් cycle එකක් වගේ යන්නේ. ඒත් මතක තියාගන්න ඕනේ 50% of urea proximal convoluted tubule එකෙන් යන්නේ. urea වලින් කරන්නේ මේ යට මේ deep medullary interstitium එක පුළුවන් තරම් concentrate කරනවා. පුළුවන් තරම් සාන්ද්‍ර කරනවා. පුළුවන් තරම් සාන්ද්‍ර කළා අනුක්‍රමණයක් හදනවා collecting duct එකයි ඒකයි අතර. මම පොඩ්ඩක් කතා කරනවා මේ obligatory urine volume කියන එක ගැන. කියන්නේ definition of minimum volume of urine that has to be excreted to get rid of metabolic waste products daily. අපි නිකන් වතුර බොන්නේ නැතුව හිටියත් අනිවාර්යෙන් අපේ විසින් බැහැර කරන්න ඕනේ යූරින් ප්‍රමාණයක් තියෙනවා දවසට. ඒක වෙන්නේ අපි මොනවත් ඒ කියන්නේ කෑවේ නැතත් අපේ ඇඟේ metabolic processes හැදෙනවා. මේ metabolic processes වලින් metabolic waste products හැදෙනවා. මේ metabolic waste products දවසකට ගත්තොත් 600 milliosmoles හැදෙනවා. 600 milliosmoles. මේවා ගොඩක් normal urine එක අපි බැහැර කරනවා. ඒ urine එක බැහැර කරන්න මේකත් එක්ක water යන්න ඕනේ 600 milliosmoles එක්ක. හරි. දැන් බලන්න ඕනේ obligatory urine volume එක කියන්නේ අවම එක. කියන්නේ minimum volume of urine. අපි urine එක expel කරන්න ඕනේ minimum volume නම් urine එක කොච්චර concentration එකක් තියෙන්න ඕනේ? maximum concentration වෙන්න ඕනේ. maximum අපේ record වෙලා තියෙන urine concentration එක 1200 milliosmoles per liter. සමහර සත්තු ඉන්න එක ඔස්ට්‍රේලියාවේ kangaroo rat එහෙම මේ වගේ 10000 milliosmoles per liter වලට concentrate කරලා යවන්න පුළුවන්. ඒ කට්ටිය desert environment එකක ඉන්න හින්දා. හරි. 600 milliosmoles අපිට බැහැර කරන්න ඕනේ. ඒ බැහැර කරන ද්‍රාවණයේ maximum concentration 1200 milliosmoles per liter. එහෙනම් අපි සාන්ද්‍රණය දන්නවා volume මේ amount එක දන්නවා. volume එකවත් පරිමාව හොයන්න 600 milliosmoles 1200 concentration එක බෙදෙනවා. ඒ ගානෙන් එන්නේ දවසට ලීටර් භාගයක් අනිවාර්යෙන් අපි බැහැර කරන්න ඕනේ වතුර. එනේ අපි වතුර intake එකක් නැත්තම් අනිවාර්යෙන් දවසට 0.5 liters අපෙන් නැති වෙනවා. ඒක තමයි obligatory urine volume කියලා කියන්නේ. තමයි ඉස්සෙල්ලා ඩයර් concentration urine ගොඩක් වෙලාට එන්නේ juxtamedullary reference වලින්. ඒක දෙකන මම පළවෙනිම කියලා කිව්වා juxtamedullary reference වල
loop of වෙන්නේ ගොඩක් into the deep metal යනවා. deep metal එකට deep වෙන්න concentration gradient එක වැඩි. concentration එකත් වැඩි. ඒකින්ද ඒ වලට ගොඩක් water absorb කරන්න පුළුවන්. ඊට පස්සේ අපි concept එකක් ගැන කතා කරා counter current exchange කියලා. counter current concentrate නෙවෙයි counter current exchange in the vasa recta. vasa recta කියන්නේ දිග blood vessels අපේ kidney එක යන. මෙන්න ඒවල arrangement එක මෙහෙමයි යන්නේ. ඉස්සෙල්ලාම superficial ගිහිලා පස්සේ deep U shape එකක් වගේ මෙලා ආපහු උඩට එනවා. මේක ගොඩක් solutes වලට permeable equilibrate කරලා තින්නේ. මේක tip එක ගොඩක් මේ 1200 ප්‍රමාණය තින්නේ. මේකෙන් function එක තමයි මේක maintain කරනවා. It does not create the concentration gradient. It maintains the concentration gradient at a constant level. This is how it happens. මේක පල්ලෙහාට යනකොට මේක equilibrate වෙනවා. මේක පල්ලෙහා concentration එක වැඩි වාස රෙක්ටර් එකක තියෙන water එළියට යනවා. ඊට පස්සේ 1200 වෙනකන් එළියට යනවා. ඊට අප උඩට එන්න පටන් ගන්නවා. උඩට එනකොට මේක 1200 මෙහි තියෙන්නේ එළියට ටිකක් dilute වෙගෙන යන්නේ. 800 600 එනවා. එතකොට solutes එළියට යනවා. solutes එළියට යනවා water අස්සට එනවා. ආපහු equilibrate කරනවා. මේක වැඩෙන්නේ concentrate වෙලා ආපහු dilute වෙනවා. concentrate වෙනවා dilute වෙනවා. එතකොට වෙනසක් වෙන්නේ නැහැ. මෙතන ආපහු මේ ආපු value එකෙන්ම යන්නේ. මෙතනත් ආපහු 300 value එකෙන්ම යන්නේ. ඒකින්ද medullary interstitium එක maintain කරනවා. Thus indirectly maintains hyposmolarity. urea ගැන එක point එකක් කියන්න බැරි වුණා. transportable facilitate diffusion ඒ කියව මෙන්න මේ channels දෙකෙන් මේ inner medullary collecting duct එකේ raising medullary osmolarity මස් කන අයගේ protein diet එක තියෙන අයගේ urine concentrating ability එක වැඩි. මොකද මේ proteins වැඩි නම් amino acid හදනවා වැඩි. ඒ amino acid catabolism වලින් protein catabolism වලින් හැදෙනවා වැඩි. amino acid breakdown එක වැඩි නම් මොකද amino acids අපේ ඇඟේ store කරන්නේ නැහැ. protein storage එකක් කියලා නැහැ. turnover කියලා එකක් තියෙනවා. ඒකට මේ කට්ටියගේ amino acids වල amine කාණ්ඩේ urea හැටට තමයි excrete කරන්නේ. ඒකට urea වැඩි නම් ඒකට ඉන්න medal එකේ අපිට urea concentrating මේකත් වැඩි. urea concentration එක වැඩි නම් medal එකේ concentration එකත් වැඩි. ඒකින්ද gradient එක වැඩි. gradient එක වැඩි හින්දා medal එකේ water ගොඩක් reabsorb වෙනවා. urine concentrate කරන්න පුළුවන් ability එක ගොඩක් වැඩි. In the presence of ADH, much of the water in the lumen is absorbed by the cortical collecting tubules. Cortical collecting tubules වලින් වතුර ගොඩක් dilute කරන්නේ medal එක. aiding in a hyperosmotic medulla. These are some of the stimuli ADH වලට. ඉස්සෙල්ලා osmolarity ඊට අමතරව මේ mean arterial blood pressure, nausea, hypoxia, morphine, nicotine වගේ ඒවා වලිනුත් පුළුවන් ඒක කරන්න. ඊට අමතරව ADH වල තව action එක තමයි thirst scent එක stimulate කරනවා. ADH osmolarity එක වැඩි වුණාම තව angiotensin ඒවා blood volume reduction thirst scent එක සියුම් වුණාම psychologically අපිට වතුර බොන්න හිතෙනවා. පිපාසය එනවා. වතුර බිව්වම water intake එක වැඩි. ඇඟට අලුතෙන් water එනකොට මෙතන plasma osmolarity වැඩි කියලා තියෙනනේ. මේක ආපහු normal තත්ත්වයට ලබා ගන්න පුළුවන්. දැන් කතා කරන්නේ hormone action on the kidney. ප්‍රධානම එක ADH vasopressin ගැන අපි ගොඩක් පාර කතා කරා. කියලා V2 receptors kidney එකේ blood vessels වල V1 receptors මෙතන V2 කියලා තියෙන්නේ. ඒතකොට CAM bacteria protein kinase හරහා මේ aquaporin 2 කියන channel එක අපි ගෙනියනවා cell membrane tubular luminal membrane එක. මේකෙන් gate එකක් හදලා water වලට යන්න path එකක් හදනවා. water වලට යන්න path එක නිසා මෙතන දැන් medulla එකේ ගොඩක් concentration එක වැඩිනේ medullary interstitium. ඒකින්ද gradient එක හරහා water reabsorb වෙනවා. Also increase the reabsorption of urea from the medullary collecting duct. මේ UTA1 UTA3 කියන channels දෙක හරහා vasoconstriction උත් වෙනවා. ADH වලට stimuli තමයි blood volume අඩු වෙන එක, blood pressure අඩු වෙන එක, තව osmolarity එක වැඩි වෙන එක. vasoconstriction උයි water reabsorption උයි හරහා blood pressure normal තත්ත්වයට ගේනවා. මේක ගොඩක් important. මයිසක concentrated medal එකක් හදන්න ADH සහ urea අනිවාර්යෙන් ඕනේ. aldosterone other mineralocorticoids ගොඩම endocrine. aldosterone එක කියන්නේ sodium potassium pump එකෙන් sodium reabsorption via the ENaC channels and potassium secretion කරනවා. aldosterone also causes H+ secretion intercalated cells වලින්.
ඉන්ටර්කැලේටඩ් ඒ සෙල් එකෙන් තමයි H+ සික්‍රීෂන් කරන්නේ. ඇල්ඩෝස්ටරෝන් වලට මේන් ස්ටිමියුලස් තමයි එක්ස්ට්‍රා සෙලියුලර් පොටෑසියම් කන්සන්ට්‍රේෂන්. එක්ස්ට්‍රා සෙලියුලර් පොටෑසියම් කන්සන්ට්‍රේෂන් වැඩි නම් ඇල්ඩෝස්ටරෝන් වැඩි. එක්ස්ට්‍රා පොටෑසියම් අඩුයි නම් ඇල්ඩෝස්ටරෝන් අඩුයි. we angiotensin 2 වලිනුත් aldosterone stimulate කරනවා. ACTH වලින් පොඩි මේකක් වෙනවා, not a major one, a really small one. That's about aldosterone. And also other point regarding aldosterone is ඒකෙන් blood එකේ තියෙන sodium concentration එක වෙනස් කරන්නේ. sodium reabsorption වැඩි කරන. ඒ sodium reabsorb වෙන ගමන් sodium ගොඩක් osmotically active එකන්නේ. ඒත් එක්කම water ආපහු reabsorb වෙනවා blood වලට. angiotensin 2 renin angiotensin system එක හරහා වැඩ කරන්නේ second semester. sodium chloride reabsorption වැඩි කරනවා, directlyත් කරනවා, aldosterone හරහාත් කරනවා. directlyත් කරනවා, aldosterone හරහාත් කරනවා. තව aldosterone මේකින්ද H+ secretion උත් කරනවා. ANP අපි ගොඩක් වෙලාට පාවිච්චි කරන්නේ අපේ ඇඟේ volume එක වැඩි වුණාම. ANP එක secrete atrial natriuretic peptide. atrial baroreceptors තියෙනවා heart එකේ atrium එකේ. ඊට පස්සේ heart එකේ මේ blood volume එක වැඩි වුණාම එකපාරට පීඩනය වැඩි වුණාම heart walls වල ANP secretion එක වැඩි කරනවා. මේ කියන්නේ ගොඩක් වෙලාවට isotonic fluid එකක් වගේ දුන්නාම blood volume එක වැඩි. ඒක osmolarity එකට මොනවත් වෙලා නැහැ. isotonic fluid overdose එකක් වගේ දුන්නා. මේ කියන්නේ ENaC කියන මම අර කලින් කිව්ව channel එක decrease කරනවා. sodium reabsorption එක අඩු කරනවා. sodium reabsorption එක අඩු කරන මාංශයක sodium ගොඩක් වතුර තමන් ළඟ රඳවගෙන ඉන්න එක. නේද? sodium එක reabsorb වෙන්නේ නැත්තම් urine හරහා sodium උයි waterයි loss වෙලා body එකේ තියෙන body water volume එක සහ blood volume එක අඩු කරනවා. තියෙනවා parathyroid hormone, calcium homeostasis, calcium reabsorption එක වැඩි කරලා calcium excretion එක අඩු කරනවා. vitamin D3 වලිනුත් කරන්නේ ඒකමයි. vitamin D3 නම් ගොඩක් වෙලාවට කරන්නේ ගට්ටෙන් calcium absorption වැඩි කරන එක. parathyroid hormone වලින් vitamin D3 production එක වැඩි කරනවා. calcium reabsorption වැඩි කරනවා එක්කම මේක phosphate reabsorption එක අඩු කරනවා by parathyroid hormone. phosphate excretion එක වැඩි කරනවා. magnesium reabsorption එක parathyroid hormone වලින් වැඩි කරනවා. ඊට අමතරව calcitonin, but calcitonin does is it reduces the blood calcium level by increasing calcium excretion. calcium resorption අඩු කරනවා, excretion මෙයා කරනවා. phosphate excretion උත් වැඩි කරනවා calcium එක, calcitonin වලින්. increases calcium and phosphate excretion. So thank you for listening, and this ends excretion part 1. What I basically talked about was glomerular filtration, tubular functions, clearance and renal water handling. Thank you.